දැන් මිනිහා මරපු වෙලාවෙදී ඉච්ච රූප වේදනා සංඥා සංකාර විඥාන දැන් තියෙනවද? ඒක මිනිහා මරපු වෙලාව ඉවරයි. ඒ චිත්ත වීදි පරම්පරාව ගෙදන ගියානේ. ඒ වෙලාවේදී ඒක සිද්ධ වුණා උපාදලේදී බං කියලා චිත්තක්ෂණය ඒ මොහොතේ විනාශ වුණා. කොහොමද ඒක මෙතෙන්ද? අවුරුදු 6ට පස්සේ මැරෙන්නේ නේද? අර මිනිහා මරාපුවේ විපාකෙ මෙතෙන්ට ඇවිල්ලා. ඒ විපාකෝ කම්ම සම්භාව කියලා අලුත් චිත්ත වීදිය පහල කරනවා. එහෙනම් අලුත් චිත්ත වීදියේ පරිච්ඡේදෝපාදී එතනයි තියෙන්නේ. එහෙනම් අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන කියන මේ කියන පරිච්ඡේදෝපාදී පරිසන්දියක් කියන පරිච්ඡේදෝපාදී ක්‍රියාත්මක වෙන්නේ පරිසන්දි දෙන අවස්ථාවේ. ඒ චිත්තක්ෂණේ. ඒකට හේතු වෙච්ච විපාකයේ සිද්ධ වුණේ අවුරුදු 10කට 15කට 20 30කට හෝ 100,000 ගානට එහා වෙන භවයක හෝ වෙන්න පුළුවන්. විපාකයේ ක්‍රියාත්මක කරලා විපාක ධර්මයේ ක්‍රියාත්මක කරලා හිටා විපාකෝ කම්ම සම්භවෝ කියලා චේතනාව නිපදවන චිත්ත විද්‍යාව පහළ කරනවා. අන්න මරණාසන්නේ නැත්නම් අවසාන චිත්ත විද්‍යාව. අවසාන චිත්ත විද්‍යාව පහළ කරන්නේ විපාකයක් මුල් කරගෙන. කර්මයක් සිද්ධ කරලා අවුරුදු ගානකට ඉස්සර. ඒක විපාක බවට පත් වෙලා විපාක ශක්තියක් ආවා. විපාකයේ හිතක් නෙමෙයි ශක්තියක්. කර්ම ශක්තිය කියලා අපි ඔබට කියනවා. කර්ම ශක්තිය විපාක කර්ම ශක්තිය ක්‍රියාත්මක කළා නම් නව මේ චිත්ත විද්‍යාවක් නිපදෙනවා. මෙන්න මේ චිත්ත විද්‍යාව නිපදවන අවස්ථාවේදී අන්න විපාක චිත්තයක් හට ගැනීම හේතු වුණා. මොකද කර්මයක් ආවේ පාප විපාකේ. ඊට අනුකූලත්වයෙන් ඇවිදලා ඉතින් ඒකේ නිපදවපු චිත්තේ දාගලේ කොහොමද? යවණයක් පහළින් ඉච්චෙලා. මූලික අවස්ථාව කිව්වා මරණාසන්න මොහොත ක්‍රියාකාරීත්වය හැදෙන්නේ. දැන් මේ මරණාසන්න මොහොතක් එනකොට ඒ මොහොතේදී නිත්‍යයි සැපයි ආත්මයි කියන මේ දෘෂ්ටියෙන් යුක්ත පුද්ගලයෙක් හිටියොත් ඒ පුද්ගලයාට මේ ලෝකේ හරියට වටිනවා. මේ වටිනාකම ඇරිලා නැහැ. ඒ වටිනාකම ඇරිලා නැති එකේ එක්තරා රටාවක් තියෙනවා. ප්‍රියමනාප දෙයක් ආවෝ. මහා වටිනා දෙයක් කියලා ඒකට පැල දුර අල්ලගන්නවා. විශාල උද්දේගයේ උද්දාමයකටපත් වෙනවා. අපේ අමනාප දෙයක් ආවෝ. අර ඇලිච්ච තරමටම විරුද්ධ ගැටීමක් එතනපත් වෙනවා. වටිනා දෙයක් ලැබුණාම සතුටු වෙනවා. වටිනා දෙයක් බිඳුනොත් එහෙම ඒ මට්ටමට දුක් වෙනවා. සංවේග බඳිනවා. වටිනා දෙයක් අරගත්තොත් කවුරු හරි ගිරක් දුන්නොත් සතුටු වෙනවා. කවුරු හරි බලෙන් අරන් ගියොත් එහෙම හරි වේගයක් ඇති වෙනවා. ගහ ගන්නවා මරා ගන්නවා දෙන්නේ නැහැ මෙහත් දියෝ කියලා කෑ ගන්නවා. නමුත් ඒ කොහෙද ඉන්නේ මොනාරි පොඩු ගෑල්ලා කියන ගම අරගෙන ඉඳින කටේ වල එනවා නිකන් ආවට ගියා. කියලා කවුරු හරි ගියත් දෙනවා. මොකක්ද මේ? මට මොකද මේ පොඩු ගෑල්ලා? ඒක දුන්නා කියලා කිසිම විශේෂයක් නැහැ. ඒ දෙන්න කිව්වේ ගන්නකො කියලා දෙනවා. මොනවා කරන්නද මේ වැඩක් නැතිව. කවන්නේ ඉතින් ගන්න ඕනේ කොහොමද ගන්න ඕනේ? ඕනකට ගන්නවනේ. තව කෙනෙක්ගේ කොහොම හිතේන මට ඔය කියලා උරගෙන යනවා අපි. සම්දෙන්න දෙයක් ගන්නවා. මොකද වටිනාකමක් නැති දෙයක උද්දාමියක් ඇලීමක් නැහැ. ඒක කැඩුවා කියලා බින්ද කියලා අරන් ගියා කියලා ඒක ගැනීමකුත් නැහැ. මෙන්න මේ වගේ වටිනාකමක් ඇති හතරන් කියලා කියන්නේ. හතරන් ආදරණයක් කියලා. අද රෝගහතරේ උතුමා කොයි කියන්නේ. ආනේ කවද්ද ගෙනාවේ මටද ගෙනාවේ අනේ ඔයා කියලා මේක බලා ගන්නවා. හරි සම්පූර්ණයි. ඕක මට දෙන්න කියලා කවුරු උත්තරයි දෙන්නේ. කෑ ගහනවා පස්සේ බලන්න. මොකද මේ ඇලීමත් ඒක නැතිවෙනට ගැටීමත් ඒකේ වටිනාකම නෝ තහවුරු වුණා. රවිවත් කොහෙන්ද? ඊට පස්සේ ගෑ ගහලා ඉන්නවා ඒ පස්සේ. මට ගෙනත් දුන්නා ඒක උදාගෙන ගියාවල් එක. ඕක දැන් ඕක මේ විදිහට මිගුලයි කනුණු කෙලි බොවි. ආයින මට ඔක හම්බ වෙන්නේ නැහැ. අනේ වයි කර්මයක්. ඕක ගියා අන්නන දුක් වෙනවා. කවුරුගෙන බහින්න එපා. ඔක අත්තන නෙමෙයි. මම එහෙ රවට්ටන්න ගියද ලෝගෝ. හැබැයි උඹත් එකයි උත් එකයි. මට තේරෙන්නේ නැහැ. දැන් අදන්නේ නැහැ සත්‍යද එකයි. අනේ වටිනාකම බැස්සම සිද්ධ වෙච්ච දේ. මෙන්න මේ වගේ බුදුරජාණන් වහන්සේ දෙයගේ ලෝකයාගේ මායාවේ පාක්ෂි කර. මායාව පැත්තෙන් ඇවිදින් තිබුණ හතරක් ගොඩක් කියලා. ලක්ෂණ රූප ප්‍රිය ශබ්ද ගන්ධ රස ස්පර්ශ පංචකාමයේ ගිනක් දීලා තිබුණා මහා වටිනා හතරක් පරතන අප්‍රමාණ වටිනාකමක් කියන එක ගිනක් දුන්නා. හරිය වටිනා නින්න කියලා අරගෙන. අරගෙන ඉන්නකොට මොකද කරන්නේ? ඔවා ඉමිටේෂන් බඩු කෝල්ගොත් ඔවා හතරක් නෙමෙයි කියලා කිව්වා වගේ. ඔවා අනිත්‍ය දුක්ඛ අනාත්මයි. ඔය දෙනිත් සබාත්ම හොඳයි කියෝ කෝකද බලහන් වෙනවද කියලා ඔර ගාව යන්න දුන්නා. අරගෙන බලපුවම අනිත්‍ය නේ නෑ දුක් නේ නෑ අනාත්ම නේ නෑ ඒක ඇත්තද? අනේ මෙච්චර කල් හිතා හිටිය වටනවා කියලා. ලෝකෙම කවුනා. ලෝකයේ කිසිම දෙයක් නිත්‍ය සබාත්ම දෙයක් නෑ කියන එක නේ නෑ ඇත්ත. මෙච්චර කල් හැවිලා නේ හිටියේ. දැන් මේක දන්නේ. අනේ විද්‍යාව පහළ වුණා. දැන් වටිනා කරගත්තා. දැන් රත්තරන් රෝල් කොටුනා වගේ. ලෝකෙම රෝල් කොටුලා. දැන් ලෝකෙට මැලුමක් නෑ. දැන් මොකද වෙන්නේ?
මරණාසන්න මොහොතකදී ඔය හිතාවා කියලා. අර මේ ලෝකේ කාලයක් අරමුණු කළා දුන්නේ. දැන් ඇලි. ගැටෙන්නේ. ඇලෙන්නේ දෙයක් නෑ ගැටෙන්නේ දෙයක් නෑ. ක්‍රියාකාරී තත්ත්වයේ ජවන්න වලින් කියලා දෙනවා ක්‍රියා කිරීම අදයි වෙනවා. ගැටෙන්න ක්‍රියා කරන්නේ නෑ ඇලෙන්න ක්‍රියා කරන්නේ නෑ. එහෙනම් ඇලෙන පැත්තේ යම් උප්පත්තියක් තිබුණා නම් ඒකට හේතුව ජවනක් නෑ. ජවන බලය තියෙනවා. ගැටෙන පැත්තට දුගතියට ගෙනින්න යම් ආකාර නැවුලියක් තිබුණා. දැන් ඒකක් තියෙනවා. එහෙනම් ඒ පැත්තට යවන්න විදියකුත් නෑ. ජවන්නේ නෑ. අනේ ජවන දුර්වල වුණා. ජවන බලය දුර්වල වුණා නම් ජවණේ ගිහින් පස්සේ ජවණේට පස්සේ චුටයක් එනවා ප්‍රතිසන්දියක් එනවා තියෙන ජවණේ. ඒකට බලයක් නෑ දුන්නේ. ජවන බලවත් නැති නිසා. එහෙනම් එයාගේ උප්පත්ති දුගතිය මිදෙන්නේ ඒකේ. විපාකරම ආහාර ප්‍රාන්තියක්. විපාක කම්ම සම්භව කියන බලයක් නෑ. කර්මයේ එනවා. සංකාර සම්භව කරන්න බෑ. කර්මයේ විතර කාලයක් ගන්න බෑ. කර්මයේ සංස්කාරන තමයි සංකාරපත්‍ය විඥානික ප්‍රතිසන්දියක් ගන්නේ. කර්මපත්‍ය විඥානික ප්‍රතිසන්දියක් ගන්න දෙන්නේ. ඒ නිසා කියනවා අත්ති උප්පත්ති භව අති කම්ම භව. භව දෙකක් තියෙනවා. එකක් කර්ම භවය එකක් උප්පත්ති භවය. අනේ උප්පත්ති භවයේ හේතු වෙන අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා පටන් ගන්න පටිච්චසමුප්පාද ක්‍රියාදාමින් ඇවිදිලා. අර නිත්‍ය සපාත්ම කියන දෘෂ්ටියෙන් බහැලා. යනකොට උප්පත්ති භවයට යනවා. අනිත්‍ය දුක අනාත්ම කියලා වැටහෙලා කියනනම් අති කාම භව. කර්ම භවය කියන්නේ මේ භවය විතරයි. ක්‍රියාව විතරයි. උප්පත්ති භවයෙන් ශක්තියක් නැහැ දෙන්නේ කරමු. මරණාසන්න මොහොත වෙනකම්. කර්ම විරන්ති. විපාකෙ විදි. ඊමිහාට විපාකයේ පංචස්කන්ධය පහල කරවන්න හේතු වෙනා වූ ශක්තිය කියලා නෑ ප්‍රතිසන්දි කරන්නේ. මොකද උප්පත්ති භවය තියෙන ප්‍රතිසන්දි කියලා තියෙන අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා. චක්කුංච පටිච්ච රූපේච උප්පත්ති චක්කු විඥාන. ඔය තව ක්‍රමයක්. සංඛාරපත්‍ය විඥාන තව ක්‍රමයක්. සෝතංච පටිච්ච සද්දේච උප්පත්ති සෝත විඥාන. අනත විඥානය පහළ වෙච්ච ක්‍රමයක්. ගානංච පටිච්ච ගන්ධේච උප්පත්ති ගාන විඥාන. සංඛාරපත්‍ය විඥානය කියන්නේ. ජීවහංච පටිච්ච රසේච උප්පත්ති ජීවහ විඥාන. කායංච පටිච්ච පොට්ටබ්බේච උප්පත්ති කාය විඥාන. මනංච පටිච්ච ධම්මේච උප්පත්ති මනෝ විඥාන. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහ විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන ඔය හයම හටගත් එක ක්‍රමයක් වෙයි. මෙන්න මේ ක්‍රමයේ රහතන් වහන්සේලා තියෙන ආර්ය පුද්ගලයාලා තියෙනවා. අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානගේ චක්කු විඥාන, සෝත විඥාන පහළ ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයාව උප්පත්ති භවයේ. චක්කුන්ත පටිච්ච රූපේ රූපයි චක්කු විඥාන ආදී වශයෙන් හට ගන්නා චක්කු විඥාන, සෝත විඥාන කර්ම භවයේ. වැඩ කරනවා ඉච්චර. ජීවත් වෙලා ඉන්න කෙනෙක් ඉවරවත්. කර්මයෙන් නම් ක්‍රියාවක්. සංස්කාර නැන උප්පත්තියක්. එහෙනම් කර්මයෙන් නම් ක්‍රියාවක් නැති නිසා ක්‍රියාවක් නැති අවස්ථාවේ නිරෝධ සමාපත්තිය විතරයි. ඒ වෙනනම් කාර්මික ක්‍රියාවලිය තියෙනවා චිත්ත ක්‍රියාවලිය ඉවරයි. ඒතකොට අනික් හැම වෙලාවෙම කර්ම භවයේ ක්‍රියාත්මකයි. කර්ම භවයේ ක්‍රියාත්මක වෙන උප්පත්ති භවයේ සඳහා ක්‍රියාත්මක වෙන බලයක් නෑ. අනේ මගපල් ලැබුවහම සිද්ධ වෙන්නේ. මේ සංකාරපත්‍ය විඥාන කියලා පද කියන එකයි. එතකොට අතන වෙන මේ විඥානපත්‍ය නාම රූපපත්‍ය සලආයතනපත්‍ය පස්සෝ කියන ස්පර්ශ කරන්නේ. චක්කුංචපත්‍ය රූපේතුප්පදී චක්කු විඥාන දින්නා සංගති පස්සෝ කියන ස්පර්ශය දෙක. දෙආකාරී ස්පර්ශ පහළ වෙනවා. සංකාරපත්‍යයෙන් එදි කවුරුන් ස්පර්ශ පහළ වෙන ක්‍රමයක් තියෙනවා. අන්නේ ස්පර්ශය නිරෝධ කරන්න ඕනේ. වේදනා නිරෝධ, පස්ස නිරෝධ, වේදනා නිරෝධ. උපාදාන නිරෝධ, පස්ස නිරෝධ. අනේ නිරෝධ කරගෙන යන්නේ මොකද්ද? සංස්කාර පැත්තයි. ක්‍රියාව නිරෝධ කරන්න බෑ. ක්‍රියාව නිරෝධ කරන්න නම් නිරෝධ සමාපත්තිය. ඒක ඉහෙම දෙන්නේ. නිරෝධීදී නෙමෙයි. නිරෝධීදී තියෙන සංස්කාර නිරෝධය. සියලු ආකාරයෙන් නිරෝධයට සමාදිනවා. නිරෝධ සමාපත්තියට සමාදිනවා. සමාපත්තියට සමාදිනාදී සමාපත්තියේ ඉන්නවා. අර කර්ම නිරෝධය. කර්මයක් ක්‍රියාත්මක නැහැ. සහතන් වහන්සේ පිළියෝ ඉන්නකොට දැනුම් සහගතව ඉන්නකොට සංස්කාර නිරෝධය. සංස්කාරය නිසා හටගන්න විඥානයක් තියෙනවා. සංකාරපත්‍ය විඥාන සංකාර හේතුක. සංස්කාර හේතුවෙන් හටගන්න විඥානයක් තියෙනවා. සංස්කාර නැත්නම් ඒ විඥානේ නෑ. විඥානපත්‍ය නාම රූප විඥාන හේතුක. ඔන්න හේතු පරිච්ඡසමුපාදය. අන්න පරිච්ඡසමුපාදය ඉඳන්දී වෙනවා. පරිච්ඡසමුපාදේ පරිච්ඡ වෙන හැටි පෙන්නනවා. හේතු වෙන හැටි පෙන්නනවා. සංකාරපත්‍ය විඥාන සංකාර හේතුක විඥානපත්‍ය නාම රූප විඥාන හේතුක නාම රූපපත්‍ය සලආයතන නාම රූප හේතුක සලආයතනපත්‍ය පස්සෝ සලආයතන හේතුක පස්සපත්‍ය වේදනා පස්ස හේතුක
වේදනාපත්‍ය තණ්හා, වේදනා හේතුක, තණ්හාපත්‍ය උපාදාන, තණ්හා හේතුක, උපාදානපත්‍ය භව, උපාදාන හේතුක. ඔතෙන් දෙක හේතු වෙනවා. හේතු සම්බන්ධයි. මේ හේතුව බින්දොත් අවිද්‍යාපත්‍ය සංඛාරා කියන දේ අවිද්‍යාව කියන හේතුව බින්දොත් අවිද්‍යාපත්‍ය යම් සංස්කාරයක් හට ගන්නවා දැන් සංස්කාර නිරෝධයි. සංස්කාරේ අවිද්‍යාපත්‍යෙන් හටගත්ත සංස්කාරයන්ගේ යම් විඥානයක් හටගත්තා දැන් ඒකත් නිරෝධයි. මොකද හේතුව නැති නිසා. සංස්කාරයෙන් හටගන්නා වූ විඥානයත් ඒ හේතුවෙන් හටගන්න නාම රූපත් ඒ හේතුවෙන් හටගන්න සලආයතනත් ඒ හේතුවෙන් හටගන්න ස්පර්ශත් ඒ හේතුවෙන් හටගන්න වේදනත් ඔය ආකාරයෙන් මිහිලා. ඔය හේතු පරම්පරාව නැති එකක් නැති කරුණා. සංස්කාර හේතු වෙන කරපුවාම ඔක්කොම ඉවරයි. සංස්කාර නිරෝධයෙන් පටන්ගෙන සංස්කාරයෙන් හටගන්න යාති නිරෝධය වුණා. සංස්කාරයෙන් හටගන්න යාති තමයි උත්පත්ති යාති. ඒක නිරෝධ කළා. මෙන්න මේක තමයි පටිච්චසමුප්පාද නිරෝධය කරන්නේ. හැබැයි ජීවත් වෙලා ඉන්න රහතන් වහන්සේ තියනවා එනවා කනවා බොනවා ඔක්කොම කරනවා හැම වෙලාවකම සිද්ධ කරනවා. පාප පැත්ත නෙමෙයි. යහපත් පැත්තේ දිනව කරගෙන ඉන්නවා. මල උත්‍රා පහ කරනවා යනවා. අවශ්‍ය දේවල් හැම දෙයක්ම කරනවා කතා බහ කරනවා. ඉරියව් පවත්වනවා මේ ඔක්කොම කරනවා. මොනවද කරන්නේ? අන්න අර කර්ම જાතිය වලින්. උපපති જાතිය හේතුව තුලිය. උපපති જાතිය වෙනවා. මේක තමයි කතාව. ඒකෝට නිරෝධ කලේ මොකද්ද? සංස්කාර නිරෝධයෙන් හටගත්ත සංස්කාරපත්යෙන් හටගත්ත පරිච්ඡේදපාදේ. නිරෝධ වුණා. නමුත් චක්කුච්ච පරිච්ඡේ රූපේට උපදී චක්කු විඥාන තින්නා සංගති පස්සෝ පස්සපත්‍ය වේදනා වේදනාපත්‍ය තණ්හා තණ්හාපත්‍ය උපාදාන. ඒකෙන් කියන්නේ රාතන් වහන්සේ දැනන්නේ ඔය වෙනස් කරද්දී. මොකද තින්නා සංගති පස්සෝ පස්සපත්‍ය වේදනා කුසල පැත්තක් අල්ලගෙන මේක ආවි. වේදනාපත්‍ය තණ්හා කියන එක වෙන්නේ වේදනාපත්‍ය පසාදෝ. පසාදපත්‍ය අදිමොක්ඛෝ අදිමොක්ඛපත්‍ය භව භවපත්‍ය ජාති. ඒ જાතිය භවිතයදී නම් භවිලන් විරෝධ කරපන්නා වූ જાතිය. සත්පුරුෂ જાතිය. මතුපදින જાතිය. ඒක නා උප්පති කර්ම භව. අනේ කර්ම භවයේ තුල ජීවත් වෙනවා හොඳ වැඩ කරලා. උප්පති භවයේ ජීවිතේ නිරෝධ කරපු නිසා උප්පති යන හේතුවක් නෑ. නිරෝධ කරේ ඉන්න. මල් පූජා කරනවා, පහන් පූජා කරනවා, බණ කියනවා. එහෙනම් ධර්ම දේශනා ඔක්කොම කරනවා. අනිකට අවවාදක් ශාසනා කරනවා. ඔක්කොම කරගෙන ඉන්නවා. හැබැයි උපදිනේ නැහැ. මොකද හේතුව අර අවිද්‍යාපත්‍ය සංඛාරා කියන ක්‍රමය ආවේ. කුසල මූලපත්‍ය සංඛාරා කියන එක ආවේ. අකුසල මූලපත්‍ය සංඛාරා කියන එක ආවේ. කුසල මූලත් නෑ අකුසල මූලත් නෑ. සාධන මහතේ. එන ඒ දෙකෙන් හට ගන්න සංස්කාර නෑ. ඒක නිරෝධයි. එනක අතනාදී හටගන්නේ මොනවද? මෙලොව හටගෙන තියෙන විපාකයෙන් නිසා හටගත්ත ඇත. විපාක වශයෙන් ගෙන දෙන රූපය. විපාක වශයෙන් ওই දෙකේ ගැටලේ ගියේ. ඔයින්දා හට ගන්නා වූ සෝපදිශේෂී තියෙනවා. සෝපදිශේෂය. අන්න ඒ නිසා හට ගන්නා වූ මාත්‍රයක් තියෙනවා. මද උත්පත්තියක කර දෙන්නේ හේතු වෙන්නේ. මේ මෙලොව ජීවත් වීමට අවශ්‍ය කරන ඕනකමක් තියෙනවා. අන්න ඒ තියෙන ආස්වාද මාත්‍රේ තියෙනවා. ඒ මාත්‍රේ නිසා තමයි. ඒ බව මේ අරගිය උත්පත්ති භවයේ කර්ම භවයේ පවතින්නේ. කර්ම භව කියන දෙන පරිත්‍යාගපාදී ක්‍රියාත්මක නේ. එතකොට මෙන්න මේකෙන් අපි එතන තේරුම් ගන්න ඕනේ පටිච්චසමුප්පාදයේ හේතු පෙන්වනකොට. ඔය හැම වෙනසක්ම ඔය දකින්න ඕනේ. එහෙම දැකලා තමයි එතනින් තේරුම් අරගන්න ඕනේ මේ මොන පටිච්චසමුප්පාදයේද. මේ ධාතිය පහළ වෙන්නේ කොමන පටිච්චසමුප්පාදයේද? මෙලෝ ධාතිය පහළ වෙන්නේ මොන පටිච්චසමුප්පාදයේද? මෙලෝ පුණ්‍ය ධාතිය, මෙලෝ පාප ධාතිය පහළ වෙනවා. සත්පුරුෂයා කියනවා අසත්පුරුෂයා කියනවා. මෙලෝ ඉතින් දකින්න පුළුවන්. සත්පුරුෂයා දකින්නවා අසත්පුරුෂයා දකින්නවා. එතකොට අකුසල මූලපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥාන කියලා අපරාධුගේ තසත්පුරුෂය පහළ වෙනවා. කුසල මූලපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥාන කියන සිද්ධාන්තික මෙලොව සත්පුරුෂය පහළ වෙනවා. මේ මෙලොව කියන සත්පුරුෂ අසත්පුරුෂ විද්‍යාමාන જાතිය. සත්පුරුෂ දේවතාවෙක් වෙන්න සත්පුරුෂ ගුණවතෙක් වෙන්න උප්පත්තියක් ලබන්න හේතුකාරකේ පහළ වෙනවා. අන්න එදින්දි පහළ වෙන සංස්කාරයක් තියෙනවා අවිද්‍යාපත්‍ය සංඛාරා කියන එක වෙනුවට ක්‍රමයි. මොකද එතන තියෙනවා අවිද්‍යාව උපනිශ්‍රේ වෙනවා. එතන තියෙන්නේ අවිද්‍යාපත්‍ය සංඛාරක අවිද්‍යාපත්‍ය සංඛාර වෙනවා කියනකොට. අවිද්‍යාව කියන පාප ධර්මයි. පුඤ්ඤාභි සංඛාරය සමග යෙදෙන්න බෑ. යෙදෙනේ වරගෙන නිශ්‍රේ ප්‍රත්‍යය. මුකු ගහනේ වරගෙන උපස්තම්භ කියන්නේ. ඒකට සම්බන්ධ කරනවා. ඒක උපස්තම්භ වෙන ප්‍රත්‍යක් වෙනවා.
එතකොට අවිද්‍යාව උපනික්‍රියපත් වෙනවා. උපනික්‍රිය කියලා කියන්නේ පැත්ත කියන පස්සේ වෙනවා. ඒක පිළිදෙල. ඉතින් කුසල හිතකට හෝ කුසල හිතට කුසල මූලපත්‍ය සංඛාරා කියලා වෙනවා. ඒ සංස්කාර හදනකොට ඒ සංස්කාරයේට අන්න පැත්ත කියන උපනික්‍රිය සම්පත්තිය දෙයක්. ඒක උපසම්පක බලයෙන් උපනික්‍රිය ගන්නවා. උපනික්‍රියෙන් මේ ප්‍රත්‍ය ලැබලා ඒකෙන් හට ගන්නවා පුණ්‍ය සංස්කාරය. පුණ්‍ය සංස්කාරය ඇතුළත් වෙලා තියෙන්නේ පුණ්‍ය චෛතසික වල. අවිද්‍යාව පාප චෛතසිකය. අවිද්‍යාව පටක ඉඳලා උපනික්‍රියක් ලබා දුන්නා. නිශ්‍රේ උනේ. නිශ්‍රේ වුණොත් ඒ චිත්තය ඇතුලේ චෛතසික තියෙනවා. උපනික්‍රිය කියන්නේ පැත්තකින් හදලා රුකුලක් විතර. රුකුල් ශක්තිය අගෙන දුන්නා. ඉතින් හැදෙන්නේ. ජීවත් වෙන ආසාව තියෙනවා. ඒ ආසාවට පිනක් අපක බඳිනවා. පැත්තකින් උදව්වක් දෙනවා. මෙන්න මේකට කියනවා අනන්තර සමාන්තර කියන පැත්ත සමානන්තර කියන පැත්ත දෙකකින් මේකට උදව් වෙනවා කියලා. අනන්තර කියන වචනේ අතරක් නැතුව කියලා අදහස් ගන්නවා. අටුවාවදී විග්‍රහ කරනවා අතරක් නැති කියන අදහස ගන්නවා. අනන්තර කියන එකේ අර්ථය ඕක නෙමෙයි. අන් කියන්නේ ආහාරය. අන්තර කියන්නේ ආහාරයක් යම් දෙයක තිර වෙනවා. ආහාරයකට තිර වුණොත් අන් අන්තර වෙනවා. ඒක තමයි නිත්‍රේපත්‍ය කියන්නේ. නිත්‍රේ කරගන්න. ඒ චිත්තක්ෂණය ඇතුළෙම චිත්තචෛතසික කියන්නේ ඒක අදන්. ඒ සමාන්තරපත්‍ය වෙනවා. සම ආහාරය. ඒ වැඩිට අවශ්‍ය දේ කරන්න අවශ්‍ය කරන දේක්. ඒකට අන්තර්ගතයක් පැත්තකින් මුක්ක දෙනවා. ඉතින් අනන්තරපත්‍යයි සමානන්තරපත්‍යයි කියන පත්‍ය දෙක හැම චිත්තක්ෂණ දෙකක් අතරම තියෙනවා. යා බලන්න ඕනේ මේ ආකාරයෙන් අපි දැන් කියපු විස්තරේ. එකින් එකට හේතු වෙන හැටි හේතුව ඵලයක් වෙනවා. ඒ ඵලයේ තව හේතු වෙනවා. ඔය යන කතාව තමයි මේකට විග්‍රහ කරලා දැනගන්න ඕනේ. කුසල මාර්ගයක් හැදෙන්නේ කොහොමද? අකුසල මාර්ගයක් හැදෙන්නේ කොහොමද? ඒ වගේම හේතු ඵල යෙදෙන්නේ කොහොමද? ආර්ය මාර්ගයේ හේතු ඵල යෙදෙන්නේ කොහොමද? මේ කාරණා දැනගන්න ඕනේ. පරිත්‍ථමෝපාදී කියලා හොයාගන්න ගියාම ඔය කියන ක්‍රම කතාවල් මුලදී ඔක්කොම දැනගෙන තියෙන්න ඕනේ. දැනගෙන ඊට අනුකූලව ඒක සකස් කරගන්න ඕනේ. ඔය චක්‍රය යන්නේ. මේ සංකාරපත්‍ය විඥානං කියන වචනේ අපි ඔය ආකාරයෙන් විග්‍රහ කළා. කුසල මූලපත්‍ය සංකාරපත්‍ය විඥාන. මොන විඥානද? කුසල විඥාන. දැන් අපි මූල සිද්ධාන්තය දුන්නාම ඒකට ගැප් කරගෙන අපිට අවශ්‍ය දේ බලා ගන්න ඕනේ. අර විඥානයේ පුණ්‍ය වේ සංස්කාර පුණ්‍ය වේද විඥාන පුණ්‍ය වේ. සංස්කාර අපුණ්‍ය වේද විඥාන අපුණ්‍ය වේ. සංස්කාර ආනින්ජාවී වේද විඥාන ආනින්ජාවී වේ. මේ කතාවක් තියෙනවා බලන කතාවක්. සංස්කාරපත්‍ය විඥාන කියන එක සිද්ධාන්තය. පුණ්‍ය සංකාරපත්‍ය පුණ්‍ය විඥාන. අපුණ්‍ය සංකාරපත්‍ය අපුණ්‍ය විඥාන. ආනින්ජාවී සංකාරපත්‍ය ආනින්ජාවී විඥාන. අනේ කැලේ දාගෙන බලා ගන්න හැටි. අවශ්‍ය කෙනෙක් කොහොමද දාගන්න ඕනේ. එන අකුසල මූලපත්‍ය සංඛාරා කියන එක විස්තර කරනවා. අකුසල මූලපත්‍ය අකුසල සංඛාරා. අකුසල සංඛාරපත්‍ය අකුසල විඥාන. අකුසල විඥානපත්‍ය අකුසල නාම රූප. දැන් මොකද එන්නේ නේද? අකුසල නාම රූප සත්‍ය අකුසල සලආයතන. ආනිතර පරිත්‍ථමෝපාදී අර්ථය තෝරගන්න පුළුවන්. අකුසල සලආයතනපත්‍ය අකුසල ස්පර්ශ. අකුසල ස්පර්ශපත්‍ය අකුසල වේදනා. මේකට එන අකුසල තණ්හා අකුසල උපාදාන අකුසල භව අකුසල ජාති යන ක්‍රමය. කුසල මූලපත්‍ය සංඛාරක කුසල මූලපත්‍ය සංඛාර කියන එක. කුසල මූලපත්‍ය කුසල සංඛාර. කුසල සංඛාරපත්‍ය කුසල විඥාන. කුසල විඥානපත්‍ය කුසල නාම රූප. කුසල නාම රූපපත්‍ය කුසල සලආයතන. කුසල සලආයතනපත්‍ය කුසල ස්පර්ශ. කුසල ස්පර්ශපත්‍ය කුසල වේදනා. ඔය ක්‍රමෙට යනවා. මේ කුසල කියන එක ලෝක සම්මතිය ගත්තොත් පුණ්‍ය කියන එක තමයි යන්නේ කුසල කියලා කියන්නේ. නියම කුසල නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ පුණ්‍ය සංකාරපත්‍ය පුණ්‍ය විඥාන පුණ්‍ය විඥානපත්‍ය පුණ්‍ය නාම රූප පුණ්‍ය නාම රූපපත්‍ය පුණ්‍ය සලආයතන පුණ්‍ය සලආයතනපත්‍ය පුණ්‍ය ස්පර්ශ පුණ්‍ය ස්පර්ශපත්‍ය පුණ්‍ය වේදනා පුණ්‍ය වේදනාපත්‍ය පුණ්‍ය තණ්හා පුණ්‍ය තණ්හා වේදනාපත්‍ය පුණ්‍ය ප්‍රසාදු පුණ්‍ය ප්‍රසාදපත්‍ය පුණ්‍ය අදිමොක්ඛෝ පුණ්‍ය අදිමොක්ඛපත්‍ය පුණ්‍ය භව පුණ්‍ය භවපත්‍ය පුණ්‍ය ජාති. අනේ පුණ්‍ය ජාති උපන් කියන හොයාගන්න. පුණ්‍ය ජාතිය කියන උපන්නේ පුණ්‍ය සංස්කාරය. අපුණ්‍ය ජාතිය උපන්නේ කියන අපුණ්‍ය සංස්කාරය.
ආනිජාවි જાතිය උපන්නේ කෙනා උපදින්නේ ආනිජාවි සංකාරය. ආනිජාවි සංකාරය කියන්නේ අරූප සංස්කාරය. අරූප සංස්කාරයෙන් අරූප જાතිය කරනවා. ඒක ආනිජාවි જાතිය. දැන් හැම වෙලේම જાතිය පහළ වෙන්නේ. මොකෙන්ද කියලා ඔබ මෙහෙට බලන්න ඕනේ. જાතිය පහළ වෙන්නේ සංස්කාරයෙන්. සංස්කාරය පහළ වෙන්නේ අවිද්‍යාවෙන්. මෙලෝ જાතිය පහළ වෙනවා. ඔය කියන අවිද්‍යාව වලපන අවස්ථාවල තියෙන එක පැත්තක්. රහතන් වහන්සේගේ මෙලෝ જાතියක් තියෙනවා. චක්කුංච පච්ච රූපේ චක්ක චක්කු විඥාන ආදී වශයෙන් ගන්න ක්‍රමයක් තියෙනවා. ඒක විදිහට කියනවා. මේ පටිච්චසමුප්පාදේ ක්‍රියාත්මක වෙන හතාව එහෙම දැනගන්න ඕනේ. මේ විඥාන පහළ වෙනකොට අනේ විඥානය පහළ වෙන හැටි. චිත්ත මනෝ මානස හදේ පන්නර මනෝ මනායතන මනින්ද්‍රිය විඥාන විඥානක් කන්දු. අනේ විඥානයේ ස්කන්ධය කියන එක ආපු හැටි. දැන් ඉතෙල්ලාම ආරම්මන විඥානන ලක්ෂණ චිත්ත. අරමුණ දැනෙනවා විතර තව ගත්තේ නෑ. මේ චිත්තක්ෂණේ උත්පාද අවස්ථාවයි මේ කියන්නේ. දැන් මේ විඥාන විග්‍රහ කරන්න යන්නේ. විඥාන කියන එක විග්‍රහ කරගන්න. විඥානයක් හැදීම ආරම්භ වෙනකොට චක්කුංච පරිච්ඡ රූපේට පරි චක්කු විඥානං ආදී වශයෙන් කිව්වා සංකාර පත්‍ය විඥානං කිව්වා. විඥානයේදී ඉතෙල්ලාම තේරෙන්නේ. විඥානයේ පහළ වෙනකොට විඥානයේ මුලක් තියෙනවා. ඒක තමයි චිත්ත අවස්ථාව. චිත්ත අවස්ථාවේදී අරමුණ දැනෙනවා විතරයි. ආරම්මන විඥානනයක් පමණයි තිබුණේ. එයින් එහාට හිත තෝරාගත්තේ නැහැ. ඒ හිත විදි ඒක හඳුනාගත්තේ නැහැ තාම. මූල මාත්‍රේ තාම. අන්න ඒකේ මූල මාත්‍රේ ස්පර්ශ වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මානසිකාර කියන. ඔය කොට ඔකේ තියෙනවා. සර්වචිත්ත සාධාරණ හත. එතන ස්පර්ශ කිව්වේ එතන වේදනා කිව්වේ. ඒ මේ යම් කිසි හිතක් පහළ වෙනකොට ඒ හිත පහළ වීමේ ආරම්භයේදීම ඇහැට රූපේ ස්පර්ශ වෙනවා. කන්ට ශබ්දේ ස්පර්ශ වෙනවා, දිවට රසේ ස්පර්ශ වෙනවා, නාසයට ගන්ධේ ස්පර්ශ වෙනවා, කයට පහසේ ස්පර්ශ වෙනවා, මනස ධර්ම ස්පර්ශ වෙනවා. මෙන්න මේ ස්පර්ශ මාත්‍රය අරගෙන තමයි කියන්නේ. ස්පර්ශ চৈতසිකය කියලා. ඒ ස්පර්ශ මාත්‍රය දැනගන්න. අන්න ඒකට කියනවා වේදනා চৈতසිකය කියලා එතන. ඒ ආරම්භක ස්පර්ශ මාත්‍රයෙන් දැනගන්න එක. මේ මාත්‍රය. සංඥා চৈতසිකය කියලා එතන පහළ වෙන්නේ. ඒ දැනගත්ත ස්පර්ශ මාත්‍රයෙන් දැනගත්ත දේ හඳුනාගන්නේ. ඒ නිහාදයක් හඳුනාගත්තේ නෑ. ඒක හොඳ නරකද හඳුනාගන්නේ නැහැ. ඒක කල්ප සුද්ධ හඳුනාගන්නේ නැහැ. එහෙම දෙයක් කවදාවත් නැහැ. ඒක තව වහු වෙනකොට. අන්න මූලාරම්භයේදී දැනීම මාත්‍රේ දැනගන්නවා, දැනීම මාත්‍රේ හඳුනා ගන්නවා. වේදනා සංඥා. ස්පර්ශ මාත්‍රේ දැනගන්න. අන්න ස්පර්ශ මාත්‍රේ කර්මජව හට ගන්නවා. එතකොට ස්පර්ශ වේදනා සංඥා. එතකොට ඒ චිත්තේ තනන චේතනා මාත්‍රේ. ඒකත් ඒ ස්පර්ශ මාත්‍රයෙන් හටගත් එක හදන චේතනා මාත්‍රේ. ඒකාග්‍රතාවය. එතන ඒකාග්‍ර කරලා තියෙනවා. ඒ මෙහාට දාවාගෙන. ජීවිතේන්ද්‍රිය. එතන ජීවත් කරනවා. මානසිකාරය. මානසික මොකද දකින්නවා. ඉසිකාර කරනවා කියන්නේ මානසික නගාගෙන යනවා. මෙන්න මේ කියන කාරණා සර්වචිත්ත සාධාරණ හතෙන් හටගත්ත පළවෙනි අවස්ථාව චිත්ත. චිත්‍රයක් විතරයි. සතහනක් විතරයි. සතහන් වුණා මිසක් සතහන් තනුව බහැපු කිසිම තීරණයක් තවම නැහැ චිත්තයේ ආරක්ෂක චිත්තයේ උපාද අවස්ථාව. ඔන්න ඔය අවස්ථාව ගැන චිත්ත අවස්ථාව කියලා. දැන් ඔතනින් ගත්ත ගමන් සතහන මොකද්ද කියලා ඊළඟ චිත්තේ නිගමනය වෙනවා. ඔය චිත්ත ක්‍රියාව කියනවා නැගිලා. මොකද්ද මේ සතහන? අන්න මැනගත්තා. මෙහා රූපයක්. රූප සතහන. මේ ශබ්ද සතහන. මේක ගන්ධ සතහන. මේ රස සතහන. මේ ස්පර්ශ සතහන. අන්න ගත්ත කොටස දෙවි වතාව. මන මනෝ ඔන්න මනෝ කරගත්තා. චිත්ත මනෝ වුණා. චිත්ත නැති වෙලා මනෝ වුණා නෙමෙයි. චිත්තේ ඉපදියා තව සිටි අවස්ථාවේ මේ ආරම්භ වුණා විතරයි. බංග වෙනකන් චිත්තේ තියෙනවා. ඒකතර චිත්තේ. එතකන් මේ මෝරණ අවස්ථාව මේ යන්නේ මනෝ වුණා. මනගත්තා. මනගත්තට පස්සේ ඒකත් එක්ක සම්බන්ධ වුණා. අන්න අයිතර චේතනා පහළ වුණා. මාන සංගුණා. දෙවෙනි අවස්ථාවේ පහළ වෙච්ච චේතනාව. පළවෙනි අවස්ථාවේ චේතනාව පහළ වෙන්නේ අරමුණ දැනගන්න විතරයි. ආරම්භන විඥානයේ. ඊට පස්සේ විඥානනය කරගත්ත ඒවා දැනගත් අරමුණ පිළිබඳව. මනගත දෙයට මුල චේතනාව පහළ වෙනවා. සංචේතනාව. අන්න ඒකට කියනවා චිත්ත මනෝ මාන සංගුණ. ඊළඟ අවස්ථාව දෙනකොට දැන් මේක හිත බැඳගත්ත දෙයක් වුණා. සාද වුණා. හිතවත් වුණා ඒක. හදයන්. අන්ත අවස්ථාවක. හදයන්කට හාදුනාට පස්සේ සමායක ලෝක කරගත්තා. ඒක හොඳට බැදගෙන පන්නරේ තියාගත්තා.
පන්නරන්න. හදයක් පන්නරන් කිව්වේ ඒක. දෙන්නේ හදාගත්ත මනසක් දැන් තියෙනවා. උපන් මනස නෙමෙයි මේ. චිත්තක්ෂණයේ උපාද අවස්ථාවේ තිබුණු මනස නෙමෙයි දැන් තියෙන්නේ. මේ දකින්නකොට. අපි හාද කරගත්ත අලුත් හදාගත්ත එක. දෘෂ්ටියෙන් බෙදගත්ත එක. අන්න ඒකත් එකලා. ඒ දෘෂ්ටිගතව හදාගත්ත ආ උදේ සම දැන් හාද වුණා. හදයක් වුණා. එතකොට චිත්ත මනෝ මානස හදයක් වුණා. හදයන් කියලා තමයි සංකේතිය ගන්න. මනසින් චේතනා පහල කරගත්ත ගමන් ඒක එක හාද වුණා. හාද වුණාට පස්සේ හදයන් වුණා. ඊට පස්සේ පන්නරේ තියාගත්තා. බලවත් කරගත්තා ඒක. දෙහි කරගත්තා. මනෝ මන ආයතන. දැන් අපි අලුතෙන් මැනගත්ත එකට ආයතනයක් කරගත්තා. හදාගත්ත මනස ආයතනය බවටපත් කළා. කාර්ය දෝෂය වුණා. මනේ ඉන්ද්‍රිය. ඒක අධ්‍යක් කරගත්තා. හද කරගත්තා. තවත් දෝෂය වුණා. ආගන්තුක පක්ෂයේ මේ විඥාන. අන්නා විඥාන කරගත්තා. ඥානය කියලා දැන් අරගත්තේ ඥාන මොනවද? කවදිලා. ඥානින් නම් ගන්නේ නැහැ ඒක. පොබස්සල දැන් වික්‍රේ චිත්තන් කියන නවදිනවා මිස මෙහාට එන්නේ නැහැ. ඒ තත්ත්වයේ ඉක්මවල දෘෂ්ටිගත වෙලා තමාගේ දෘෂ්ටි අනුව බහපු තීරණ නිගමන ආස්වාද ඔක්කොම අල්ලගෙන ඇවිල්ලා හිටන්. දැන් ඒ જાති එකක් නෙමෙයි තියෙන්නේ කියලා නැති එකක් ඇති හැටියට ගත්ත විඥානය. ඕක ගත්තට පස්සේ ඔතන ඉඳලා ඉවර හිටන් ඒකට අනුරූපී අතීත අනාගත වර්තමාන තුන් කලිය ඇවිදිනවා. සියුම් ගන්න ඇවිදිනවා. දුර ළඟ ඇවිදිනවා. අමල හිටන් ඒකට සම්බන්ධ කළා ඒකෙන් බලන්න පටන් ගත්තා ඒ ඔක්කොම බාහිර දේවල්. විඥාන කන්ද වුණා. ඔන්න සංකාරපත්‍ය විඥාන කියන එක සිද්ධ වෙන කතාව. ඉස්සෙල්ලාම සිද්ධ වෙන්නේ ওই කතාවට හැදිලා ආගන්තුක පක්ෂයෙන් කහට ගිහිලා ওই විඥානස්කන්ධයට එතකන් නැගෙනවා. අනේ විඥානේ නැගුණාට පස්සේ දෙවෙනිවට විඥානස්කන්ධයට යනවා. පච්චමපදී විඥානගීතයට ගම දෙනවා. අනේ විඥානස්කන්ධ වෙන්නේ ඉස්සෙල්ලා තමයි. විඥානපත්‍ය නාම රූප. දැන් විඥානේ යමකින් හැදුනද ඒක ආහාරයෙන් ජීවත් වෙන්න ඕනේ. ඒ විඥානේ මොනවද ජීවත් වෙන්නේ? ඒ විඥානට ඕන වෙන්නේ මොනවද? ඒක යමකින්ද හැදුවේ. යම් දෘෂ්ටියකින්ද ඒක හැදුවේ. යම් ලබ්ධියකින්ද ඒක බැඳුනේ. ඒ જાතියට ගැළපෙන ඒ જાතියට සමයේම ඒක ආහාර කරගන්න. හිතේ කෑම. විඥානේ කෑම. අනේ විඥානේ ඛණ්ඩ හොයන්නේ මොනවද? නාම රූප. ලෝකයේ ඊට අනුකූලව තිබෙනා වූ යන්තාක් නිර්මාණය වෙලා මේ බාහිර ලෝකෙට ගියේවා. අභ්‍යන්තරයෙන් තව මතක් කරලා පතු කරගන්නේ මොකක්ද කියනවා. ඒ හේතුවෙන් ඒව ආහාර කරගෙන නැවත වාරිය බලවත් කරගන්න. විඥාන පරම්පරාව ඉදිරියට යනවා. අනේ විඥානපත්‍ය නාම රූපං කියලා එතනම චිත්තචෛතසික වර්ධනය කරගන්න. ඒ චිත්තයත් වර්ධනය කළා වැඩුවා චෛතසිකත් වැඩුවා. නාම රූපපත්‍ය සලආයතනක දැනෙන ඉන්න දෙන හදාගත්තා. ඒකේ තමයි අපි ඉන්නේ. හදාගත්ත විඥානේ අවිතව නැටේ දෘෂ්ටිය හදාගෙන ඒක ජීවත් වෙනවා. ආයතනය කරගන්න. දැන් ඒක ස්පර්ශ කරගෙන. හදාගත්ත ස්පර්ශය දැවෙන්නේ. ලෝකේ දුන්නේ ස්පර්ශය නෙමෙයි. ලෝකේ දුන්නේ ස්පර්ශය චිත්ත හදාගන්න විතරයි. දැන් අපි විදිහේ ස්පර්ශයේ දෘෂ්ටිය හදාගත්ත එක. අන්න සලආයතන පත්‍ය වස්තෝ කියන්නේ දෘෂ්ටි ස්පර්ශය. අර ස්පර්ශ චෛතසිකේ ආරම්භයේ තිබුණ එක නෙමෙයි. අර සුද්ධ චිත්ත අවස්ථාවේ තිබුණ චෛතසිකේ නෙමෙයි ස්පර්ශ චෛතසිකේ නෙමෙයි කියන්නේ. ඒකේ අවස්ථාවය වල උපන්න නැතිලා ගියා. අතුරු දහම්. නව වශයෙන් හදාගත්ත චිත්තක්ෂණේ ගියක් කරගෙන ආයතනය හදාගෙන ඒකට ගත්තා වූ දෘෂ්ටි ස්පර්ශ අරගෙන දැන් අපි ගන්න සලආයතන පත්‍ය වස්තෝ කියන්නේ. දැන් අපි විඳින වේදනාව මොකද්ද? විපාක වේදනාව නෙවෙයි දැනෙන්නේ. හදාගත්ත වේදනාව. අර උපත් චිත්තයේ ආරම්භයේදී අර චිත්ත කියන අවස්ථාව හදනකොට ලැබිච්ච ස්පර්ශ වේදනාවකින් චෛතසිකේ නෙවෙයි මේ. ඒක එතන බලන්න. ඒකෙන් ගිහිල්ලා ගියා. දැන් මේ පසපත්‍ය වේදනාව කියලා ගත්තේ දෘෂ්ටියෙන් ස්පර්ශය කරලාගත්ත දෘෂ්ටි වේදනාව. මිත්‍යා දෘෂ්ටිය යම් ආකාරයකට දැන් ඒකේ තියෙන ස්පර්ශයේ වේදනාවේ ආකාරය. දැන් ඒක කාමකන. කාමක වේදනාවක්. ඒ කාමක වේදනාව දෘෂ්ටි වේදනාවක්. උරුම එකක් නෙවෙයි. උරුම වේදනාව. මෙබඳු හිතක් එකේ දැනීම විතරයි. මෙබඳු හිතක් කියන දැනීම විතරයි. නම මෙතන තියෙන්නේ හැබැයි මේ කාම හිතක්. කාමයක් කියලා දැනගන්න. අන කාම දෘෂ්ටිය. කාම වේදනාව. දැන් ඒක තමයි තණ්හ කාම තණ්හායි. වේදනාපත්‍ය තණ්හා. අන්න දෘෂ්ටිය නිසා කාමයේ ගත්තා. ඒක හොඳයි කියලා ගත්තා. ඒ චිත්තයේ හටගත්තා වූ ඒක අරගෙන ඉවරලා ඉතින් ඒ තණ්හාව වේවත් එතන ඇලෙනවා. ඉස්පර්ශර ඒකේ වේදනාව ලබන ඒකේ තණ්හා කරලා දැන් ඇලෙනවා. අනේ ඒකේ උපාදානියවත් එක බැඳෙනවා.
දැන් කාමයේ බැඳුනේ හදාගත්ත එකකින් මිසක් ගෙනත් දුන්න විපාකයෙන් නෙමෙයි. ගෙනත් දුන්න විපාකයෙන්ම ඉපදිනා. ගෙනත් දුන්න විපාකයෙන් දුන්න දේ අපේ තියෙන මුලාව නිසා අභිදෝෂ හැටියට හැදගත්තාගෙන. වැරදි ආකල්පයකින් නිර්මාණය කරගෙන. ඒ නිර්මාණ කරගත්ත වැරදි නිර්මාණයේ දෘෂ්ටියකට බැඳිලා. ඒකෙන් ලබන්නා ස්පර්ශයත් වේදනාවත් අරගෙන. ඒකේ තණ්හා උපාදාන කරගත්තා. එල්න බැඳිලා. දැන් ඉතින් ගෙනත් දුන්න බව නෙමෙයි අපි ළඟ එකකින් හදන්නේ. උපාදානපත්‍ය භව කියලා කාම භවයක්. ආරම්මන විඥානනයක් විතරයි ගෙනත්. අරමුණු දැනීමක් විතරයි විපාකයෙන් කරන්නේ. කාම භවය හදාගත්තේ අපේ දෘෂ්ටි. එක චිත්තක්ෂණ තුළ ඔය සිද්ධ වෙනවා. උපාදාන කියලා බංග වෙදිසේ. භවයලා හිටන් කාම ජාති කියුත් වෙලා ඉවරයි. කාම කියලා ඉවරයි. එක චිත්තක්ෂණයක්. ජාතියක් පහළ කරනවා. අන්න මෙලෝ පරිච්ඡේදය. ඒකෙන් මෙලෝ පරිච්ඡේදය එක චිත්තක්ෂණයක් පාසාම ওই ක්‍රමෙට වැඩෙනවා. ඔය අවස්ථාව වල කිව්වේ වර්ධනය වෙන අවස්ථාව ඒකෙත් මැදි ස්වභාවය. ඒකෙත් මධ්‍යස්ථය. ඕකත් විභංග කරනවා. ඕක විභංග කරලා බෙදලා ගත්තා. පටිච්චසමුප්පාද හතරක් ඔය අතේ යනවා. හතරක් ඉන්න තමයි මේ සම්පූර්ණ කරන්නේ. ගැඹුරු කරුවොත් එහෙනම් තේරුම් ගන්න බැරුව යනවා. වටහා ගන්නව බැරුව යනවා. එකපාරට දාන්න බැහැ උඩට. නමුත් දැනට මට්ටමට උටි ගත්තාම දැනගත්ත හැකි චිත්තක්ෂණය පහළලා පටිච්චසමුප්පාද චක්‍රය ක්‍රියාත්මක වෙලා යනකොට එක චිත්තක්ෂණයක් ඇතුලේ පහළ වෙන අවස්ථාව ඉක්මෝලා දෘෂ්ටිගත වෙච්ච එකකට බහැලා ඉතින් අපි ගියක් හදාගෙන ඉන්නේ නැහැ. මුක්ති විදිනේ නැහැ. ಜಾතිය පහළ කරගෙන නිර්මාණය කරගත්ත දෘෂ්ටි ಜಾතියේ පහළ වෙන්නේ නැහැ. පත් වෙන්නේ නැහැ. 62ක් මිත්‍යා දෘෂ්ටි ඇරලා සම්මා දිට්ඨි වෙනකම් අපිට ඔය හදන චිත්තක්ෂණ ගිය හදන්න නැතුව ඕක ඇතුලේ විඳින්න නැතුව ඇලෙන්නේ බැඳෙන්නේ නැතුව ඉන්න බෑ. යම් මොහොතකදී අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන මේ ධර්මතාවය වටහාගෙන ඊට අනුකූලව දැකලා ප්‍රඥාව වර්ධනය කරලා ප්‍රඥාව තුළින් චේතනාව දෙවෙනි කරලා ප්‍රඥාව බලවත් කරගත්තා. ඒ වෙලාවේදී විපාක චිත්තය ගෙනත් දෙන මාත්‍රයේ එනකොට සබස්වර මිදම්පිකේ වෙ චිත්තං කියතේ නෑ. එන ආරම්මන විඥාන ලක්ෂණ චිත්තං කියලා පහළ වෙනවා. ආරම්මන විඥාන ලක්ෂණ ඉදලා එතන තියෙනවා. ඒ චිත්තේ මෙහාට එන්නේ නෑ. ඉතින් කියනවා දිත්තේම දිත්තමත්තා සුදේව සුදමත්තා. දැකීම පමණයි එහිම පමණයි. ඔව් දැන් ඉතින් ඕකට අපි ඇහිීමක් කියක ඉඳලා දැකීමක් කියක ඉඳලා මේක අරින්න බෑ. අපි ඒක ඇහිීමක් වෙන්නේ කොතනින්ද? ඇහිීමක් බවට පත් වෙන්න වැඩ කරගන්න ඕනේ. ඇහිීමක් කියලා මේක හරියන්නේ නැහැ. දැකීමක් නම් දැකීමක් පමණයි කියන දේ වැටහෙන්න වැඩ කරගන්න ඕනේ. ඒ සඳහා කරගන්න ඕනේ මොකද? ප්‍රඥාව වඩන්න ඕනේ. ප්‍රඥාව වඩනකොට දැකීමක් මිස ඉන් එහාට දෙයක් නැහැ කියලා වැටහෙනවා. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා දැනගෙන අනිත්‍ය වෙන හැටි දුක් වෙන හැටි අනාත්ම වෙන හැටි විග්‍රහ කරනවා මිස ඇහිීමක් කියලා හරියන්නේ නැහැ. ඒ ඇහෙන දේ ඇතුළේ අපිට පුළුවන් නම් මේ ඇහිීමක් ආරම්භ වුණා. මොකද්ද මේ ඇහිීම? අත්හැරලා යන්න බෑ. ඒක දකින්න ඕනේ. ආස්වාදයේ දකින්න ඕනේ. ආදීනවේ දකින්න ඕනේ. නිසන්නේ ඒනම යන්න ඕනේ. උදයන්ගමේ අත්ංගමේ දකින්න ඕනේ. මේක උදා වුණේ මෙහෙමයි. කොහොමද මේ බයින්නේ? ඇයි මේ බයින්නේ? මොකද එතන සිද්ධිය? දේශ චිත්තේ නැගිලා. එහෙනම් දේශ විඥානය පහළ වෙලා. ඒකෙන් කරන්නා වූ වැඩ පිළිවෙල. එතන ක්‍රියාත්මක වෙන්නේ හැටි නෙවෙයි. පිටින් කරන තරහ ආවම හැටි. කාටවත් තරහව toy විදිහේ බයින මට්ටමට දරා නිකන් ඉන්න බැරුව. බයින මට්ටමට වර්ධනය වෙනවා නම් ඒ තරහව. හිර වෙලා පිට වෙලා ඉතින් අර අරියතර මේ දෙගොඩ තරහා යනවා වගේ මේක හිර වෙලා ඉඳ මදි වෙලා. වදනේ පිට කරන මට්ටම නෙවෙයි. ඔය මට්ටම කාටාවක් කවුරුත් කොහොමද? ආවොත් එහෙම. ඊට පස්සේ දැක්කම අලෙන් ගහන කාට හරි. දේහේ දැන් උතරන්න පටන් ගත්තා එහෙම මෙහෙ. එහෙම මදි දැන් පිටාට ගන්නවා. වැඩි වෙලා. කයත් ක්‍රියාත්මක වෙලා. ඒ පොළු අරගෙන දඟලන, ඒ පිළි අරගෙන දඟලන මොකද වෙන්නේ? දේහේ පිටාට කරලා මහා විශාල පිටාට ගන්න කියලා. ඒ දේහේ ඉතින් ඔය දේහේ මට එන්න තිබුණා නම් එහෙම. අනන්ත සංසාරයේ මලත් ආවනම් මමත් කොහොමද ඉඳලා තියෙනවා. කවදා හරි ඕක කරලා තියෙනවා. මොකද ඔය පිටාට නොගලප කෙනෙක් නැහැ. අනන්ත සංසාර ගමනේ යනකොට ද්වේෂයේ පිටාට ගලපුවා කොච්චරද? කවුද එහෙම නැති කෙනා? බෝසතාණන් වහන්සේලා ද්වේෂයේ පිටාට ගලලා හිටන් ඇවිදිලා. මිනිහගේ කොන්ද කැඩුවා. තමගේ සහෝදරයා ගලකිපත් තල්ලකොල ගලකින් ඔලුව පුඩි කරලා මැරුවා. බෝධිසත්ව කාලේ ද්වේෂයේ පිටාට ගලලා. ඉතින් අපිට කොහේ පිටාට ගලන්නේ නැහැ. අපි අනන්ත පිටාට ගලලා නැද්ද? මීනකොට. දත්ත පොල්ලක් ගැහුවා.
අත දිගහැරියා ගහව කනට. දේහේ විතර ගලනවා. උතුරන්න පටන් ගත්තා බයි. හිල්ලා මට්ටමේ හිටියෝ පැහැ ඉන්නවා හිතේ තියාගෙන. ඉතින් අපි දැනගන්න ඕනේ මේ ද්වේෂයක් කියන එක. ද්වේෂයක් කියලාවත් ගැහිමක් කියලා බෑ මෙතන. මේ මොකක් වෙලාද තියෙන්නේ? මේ වර්ධනය වෙච්ච හැටි. මේ ද්වේෂයේ ලක්ෂණය මේකයි. ඒක දකින්න ඕනේ. ඉතින් ඒකට අපි කොහොමද මේක හටගන්නේ? සංකාරපත්‍ය විඥාන. ආපිටේ කරවිලා ඉන්න. අවිද්‍යාපත්‍ය සංකාර. ද්වේෂය මුල් කරගෙන. මෙතන ලගිලාව ඒ සංකාරය සංකාරපත්‍ය විඥාන. ද්වේෂ විඥානය නෙවෙයි. විඥානපත්‍ය නාම රූප. ඒ ද්වේෂ විඥානේ ද්වේෂසහගත නාම රූපේ බහැරගත්තා. ඒක නාම රූපපත්‍ය සලආයතන වෙලා තිනවද? මොකද්ද? ඇස ගන්න දේවනාසේ ශරීරය මන කියන ඔක්කොම ද්වේෂ ආයතන බවට පත් කරගෙන. වෙන එකක් ඒක වහින්නේ නැහැ. කවුරු කියවත් අහන්නේ නැහැ. හොඳට කරන්න කිව්වොත් මොකද ගුණහරපයක් උත්පන්න. මේ ලෝකෙම ඔබට මතුන් මේ ලෝකෙමත් නැහැ කියනවා. මේ වෙනදාට දෙක නැමෙල ඔලුවපත් කර මිනිස්සුන්ට එහෙම කියන තරහ වැඩි වෙනවා. මොකද මේ ආයතනේ දේශ දේවල් බහිනවා මිසක් හොඳ දේවල් බහින්නේ නැහැ. තරහින් ඉඳීලාට බැලවෙනා ඉඳලා බන කියලා වැඩක් නැහැ කියන්නේ ඒකයි. ඒක නිමලවම බන කියන්නේ. ඒ දේශ චිත්තේ බන ඇහින්නේ නැහැ. දූෂ්‍ය චිත්තේ බන අහන්න බෑ. ඒක බහිනේ දූෂ්‍ය දේවල් නාම රූප ඒවා. මොනවාද මේක දිහා නාම රූප. අර තියෙන අතේ පොල්ල දැක්ක පොල්ල. අරුණ ගහන්න මේක ගන්න ඕනේ. මොනවද බහලා තියෙන්නේ? දඬුවම් කරන ආයුධයක් පිළිබඳ නාම රූපයේ හිතර බහැලා. නාම රූපච්ඡ සලආයතන කරන ආයතනේ පහළනට පස්සේ දැන් ආයතනේ හම්බ වෙනවා. පොල්ල අතේ. එහෙනම් කඩුවකින් ඉත පිස්තෝලේ අතේ. නාම රූපේ බහැලා සලආයතන කරනවා. සලආයතන පස්සේ අපත දැන් ওই 30 පරිදි කඩුවේ ස්පර්ශේ, පොල්ලේ ස්පර්ශේ, ලෝකකම ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ. පස්සපච්චය වේදනා. ඔය තියෙන වේදනාව මොකද? දූෂ්‍ය වේදනාව. කෑ ගහනවා, දඟලනවා, දත් පිටි ගන්නවා මොකෙන්ද මේ වේදනාව? දූෂ්‍ය වේදනාව. වේදනාවක් පටිගම. පටිගේ නැගිලා. බැඳිලා ඉන්නේ, දැඩි වෙලා ඉන්නේ. ඒ නැගිලා තියෙන පටිගේ පටිගපච්චය අදිමොක්ක. මුදුන්පත් වෙනවා. ඒක ගහන්නේ පොළේ. ඉන්න බැරි. අදිමොක්ක වෙන. අදිමොක්ක පච්චය බව. මොකද්ද? දේශසහගත මිනිහා දේශේ. දූෂ්‍ය පුද්ගලයා. මිනිවරු. දැන් දූෂ්‍ය පුද්ගලයෙක් වුණා. බාපච්චය ಜಾති මිනිවරු. ඔය මිනිවරු. දැන් කවුද? යටි පහල වෙලා. අන්න බලාගෙන ගියා දේශේ. දැන් මේ මොකද්ද බැලුවේ? අපි දැන් ආදිය බැලුවා, නව බැලුවා. ආදිය මොකද්ද? අවිද්‍යාපච්චය සංඛාර. නව මොකද්ද? භවපච්චය ජාති. ආදිය බැලුවා, නව බැලුවා, ආදී නව බැලුවා. දැන් ඊට මොකද කරන්න ඕනේ? ඕක නිසිරේ කළොත් මටත් ඔච්චරයි. ওই ධර්මතාවය මිසක් වෙන එකක් ඔකේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ওই ධර්මතාවය මල්ලඟ තිබුණොත් මට සිද්ධ වෙන්නේ ওই જાතියෙම එකක් කරලා මිනිවරු වෙන්නේ. එහෙනම් මම මොකද කරන්න ඕනේ? ওই නිසා ආනිස කරන්න ඕනේ. අනිශ්චය කරන්න ඕනේ. මම අනිශ්චය අන්තිර වහින්න ඕනේ. ආනිස අන්තිර වහින්න ඕනේ. එහෙනම් ආදීනව දැක්කට පස්සේ ආනිස අන්තිර වහිනකොට කියනවා ආදීනව දැක්ක ආනිස අන්තිර වැස්සා කියලා. ආනිස අන්තිර මොකක්ද? ඔය අවිද්‍යාව තින් නිසා හටගන්න සංස්කාරය ඕක හටගන්නවා. ඕකේ තියෙන නිත්‍ය සපාත්මයි කියන මුලා වූ දෘෂ්ටිය නිසා වටිනවා කියන ලෝකයක් හදාගෙන. ඒ දේ බලාපොරොත්තු වෙලා මේක නිත්‍යසේ පවතිවා, සැපසේ පවතිවා, මංකපසේ පවතිවා, මට උන හැටියට පවතිවා. එහෙමනම් නොවෙන්න මම ඉත දෙන්නෙම නැහැ කියලා ගැටීමක් හටගත්තා. අන්න අවිද්‍යාව නිසා හටගත් ඊළඟ අවස්ථාව සංස්කාරය. පටිඝ සංස්කාරයක් හටගත්තා. ඉතින් මම දන්නවා මේ සංස්කාරය ආදී යොතලා. ඔය වගේ විදිහට නව මෙතන. ඉතින් ආදීනව දැකලා වුණාට පස්සේ කල්පනා කරන අපච්චි මේක ගියොත් විනාශයක්. මෙලොවම පේනවනේ අපාය. මේක ඉන්න මෙලොවම පේනවා. ගිනි මාර්ගයේ පේනවා. මොකද්ද කරන්න වෙන්නේ? අවිද්‍යාව නිරෝධ කර සංස්කාර නිරෝධය. මට කරන් තියෙන එකම දෙයයි. මේ අවිද්‍යාව තෝරන ගත්තාම අපිලා නිත්‍යයි සපය ආත්ම කියන මුලාව නිසා මේක මුලා කරන්න පටන් ගන්නවා. එහෙනම් ওই ප්‍රියමනාප වස්තුවක් නැති වෙලාවෙ ගැටුනේ. ඒ ප්‍රියමනාපයි කියව වස්තුව මොකද්ද? යම් කිසි වස්තුවක ප්‍රියමනාපයක් තිබුණා නම් බලාපොරොත්තුවක් තිබුණා ඔය බලාපොරොත්තුව නෑනේ මට කියන්නේ ගැටීම ආවේ. නෑ අන්නේ බලාපොරොත්තුව නිත්‍ය නෑ සැප නෑ ආත්ම නෑ. අනිත්‍ය දුක්ඛ අනාත්ම. එහෙනම් මම මල්ලක තියනවාද ඒක ඇල්ල? යමෙක්ගේ බලාපොරොත්තු වෙන ඒ හඳුවට මුළු වෙච්ච කාරණේ බලපුවාම මොනවා කරලාද මේ කරලා තියෙන්නේ? මගේ වත්තේ වැට පොඩ්ඩක් එහාට කරලා. දැන් බලනවා මොකද්ද මේ වුනේ? වටිනා දේ මොකද්ද හුනේ? මගේ වත්ත. අන්න මගේ වත්ත කියන එක ආවා. මගේ වත්ත කියන ආස්වාදයේ මේ නිත්‍ය සැප ආත්ම වස්තුවක් විදිහට පරිහරණය කරන්න බැරිවා. කැඩෙන විදිහේ විනාශ වෙන දෙයක්, කඩන විදිහේ විනාශ කරන දෙයක්, උරු බහැර ගන්න දෙයක්, මේවා උරුම කරපු වස්තුවක් මේ ලෝකේ තියෙන බල්ලන්ගේ මස් කට්ටවා එක.
උගුසාගේ මත් කැටිය වායක. මේකෙදී හතු බොර කරනවා. දඟලනවා. ඒ වගේම මගේ වත්ත කිව්වේ. මගේ ඉඩම කිව්වෙත් නේ බොර කරනවා. ඕකත් උදලා ගන්න තමයි හදන්නේ. දැන් මම මේක දැන්නොත් මට මොකද වෙන්නේ? අන්න අර ආදීන වේද කහ පේනවා. මට යන්න වෙලා තිබේ කොහොමද? අපාගත පැත්ත වදනය කරා. මම ඕක වදනය කරලා හිටියොත් එහෙනම් මම එහෙම හිටියොත් මගේ වත්ත කියලා මමත් හිටියොත්. ඒ කාන්තියෙන් ඔය වැටෙන්නේ හට කරන මටත් ඔක වෙනවා. එහෙනම් මගේ වත්ත කියන එක අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා මම මෙනෙහි කරනවා කියලා දැනගත්තාම මොකද වෙන්නේ? අන්න අවිද්‍යාවක් ඇති වෙනවා. පාලන විද්‍යාව. අදනවා කරපුවා ගෙනින ගෙනිච්චා. තියෙනවා නම් තිබුණා වින් හැටියට ඉන්නවා. ඔය වැඩේ කරන්න ගිහලා දැන් අද හදාගන්නේ මේ ඔය සුළුෙන් නෙවෙයි තියෙන්නේ. ඔය හදාගන්න පාප ධර්මයෙන් මම කල්ප ගණනක් විඳින්න ඕනේ. ධර්මයේ මට තේරෙනවා ධර්මයේ විශ්වාස කරනවා. එහෙනම් මම කවදා මේ අද්දේ මෙතනilla මේ අවුරුදු 50ක් කියලා මැරලා ගියාද? මේන් කෙලවර වෙන්නේ නැහැ. මේ තරේ කරගන්න දූෂිතාවයකට කල්ප ගානක් දුක් විඳින්නේ. අප්‍රමාණ කාලයක් දුක් විඳින්නේ මේක අවිද්‍යාව නිසා පේන්නේ ගාමේ තියෙන්නේ. ඒක මේ පොඩි කාලෙට ඉඳලා කල්ප ගානක මහා දුක් විඳින්නේ මේවා ඔක්කොම අහිමිලා දාලා ගිහිල්ලා. දුක් විඳින්න තියෙන දෙයක් මම මේ විනිවිද කියන්නේ. මේක බොරු අරන් ගියත් එකයි මට ගිනි තිබ්බත් එකයි මේ බොරුවට අරගෙන නම් මම ආයෙත් දූෂ්‍ය වෙලා අර කල්ප ගානක විනාශය කරගන්නේ නැහැ කියලා ධර්මානුකූලව දැකලා හිටියා. අන්න ධර්මයේ දින් දැක්කම වටනවා. ඊට පස්සේ කියනවා නම් තිබිච්චා. ගෙනියනවා නම් ගෙනිච්චා. ගිය ගන්නවා නම් ගත්තා. ඉන්නවා නම් හිටපුවා. මෙලෝ ජීවත් වෙලා ඉඳලා පව් කරගෙන කල්ප ගානක් අවිද්‍යාව උපදින්න නැත්නම් නරකයේ උපදින්න හේතු වලට මම කරගන්නේ නැහැ. වැඩක් නැති දූෂිතාවයටපත් වෙන මේ සංසාරයේ අනාථ වෙන්න අතරමං ඉන්න මට ඕනේ නැහැ. අනන්ත අප්‍රමාණ සංසාරයෙන් නම් ආත්මය අනාථ ගමන. අද ඉවර කරගන්න ත්‍රි සත්‍යාත්මේ බුදු පියාණන් වහන්සේගේ ධර්ම මාර්ගය තුලින් ආවා ලැබුණා. කල්යාණ මිත්‍ර සම්පත්තිය මට ඒකාව නුවණින් මෙනෙහි කරලා මම ඔකේ මිදෙනවා. මගේ මේ ජීවිතය සැකෙන මම බලාපොරොත්තු වෙනා නම් ජීවිතේ කාපුවා. ඔන්න මේ මස්ලේ සූරායන කාපුවා ඇටක් ඔන්න ඇටක් කාපුවා. මම ද්වේෂයක් ඇති කරගන්නේ නැහැ. අවුරුදු 40ක් 50ක් වුණා මේක තියෙන්නේ වැඩිම කාලයක්. ලෙඩ වෙවි, දුක් වෙවි, බඩගිනි වෙවි, කුණු වෙවි පියේ. හොද ප්‍රතිකර්ම කර කර තව අවුරුදු 40ක් 50ක් වුණා මේක තියාගෙන හිටියේ. ඊට වඩා කොච්චර හොඳ ඉවර වුණා. ඉවර වෙන්න තියෙන ධර්මයේ කියන්නේ මම ඕනේ නැහැ බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙනවා තව තවත් ලෝකයේ ධර්මයේ අරුමයි. ඒක විදිහේ. මට තියෙන ඒ ධර්මය හරියට විදිහේ. නේ ඇට ටික කරනවා ඇට ටික කපුවා ලෙඩ වෙනා ලෙඩලා කුඩු වෙච්චාය කුණියා පණුවන් ගන්න පණුවන් ගහපුවා. මට ඇති ප්‍රශ්නයක් නැහැ. මේක ඉක්මනින් ඉවරෙච්චාට ඔය මේකෙන් හොරගන්න දෙයක් නැහැ වෙන්නේ නැහැ මේ ධර්මය අවබෝධ කරගන්න මට මේක ඕනකම තිබුණේ. ඒ ධර්මයේ මේ දහම පිළිබඳ අදා අවබෝධ වුණා නම් දැන් ඉතින් මෙන් හැරකට ඕනේ. උඹ දන්නවට යන්න බගක් නැති බලවට බෑ. අන්න ඒකලා විද්‍යාව දුරු කරා. විද්‍යාව පහල කරා. දැන් ආතම්කය. මෙතෙන් ආවට පස්සේ පෙනීම කියන්න ඕනේ නැහැ, බැනීම කියන්න ඕනේ නැහැ, හිතෙනවා කියන්න ඕනේ නැහැ, මොකුත් නැහැ ඇත්තද? හිතෙනවා කියන්නේ හිතෙන්නේ මොකද බලන්න ඕනේ. ඇහෙනවා කියන්නේ මොකද්ද? දූෂිතක් කියන්නේ මොකද්ද? ආදීනව බලන්න ආනිසංස බලන්න ඕනේ. මේ වාගේ මාර්ගය. මෙන්න මේ වාරිය අරගෙන ගියොත් වැඩි කල් යන්නේ නැහැ උතන පිළිදෙනවා. මේක අනිකාරෙ මුදන්න බෑ. ගුරුවරයා ධර්මයේ. කල්යාණ මිත්‍රයෙක්ගෙන් අහගත්තා. අනේ බලන්නකෝ මට හරි කරදරයිනේ. ඉතින් මට කියන්නේ මොකද? උත්තරේ ඔකයි. හරි වැඩිනේ මට උනේ හරි කරදරයිනේ මොකද කරන්නේ? මට කියලා තියෙන්නේ ලෝකෙ හැටි හොන්නේ. ඉතින් මොකද මම කරදර කරන්න කියලා මම නෙමෙයි බුදුරජාණන් වහන්සේ දෙපා දේශනා කරපිට අපි ධර්මයේ ඉගෙන ගන්න. කරදර කියන එක දෙපා දැනගන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්මයි කඩිනවා විදිනවා බල්ලන්ගේ මස් කටු වගේ. උගසඳහුත් මස් කටු වගේ ඉතින් උවර කරදරේ නෑ නෑ. ඉතින් කරදරේ ඇති කරන්නේ මොකද කරන්නේ? බලුවේක ගඳාරින්න පුළුවයි. ඒ වගේ ලෝකේ කරදරින්න පුළුවයි. කරදරේ ඉන්නේ. මම ගොඩනගින් වැඩිම කරදරේ ඉන්නේ. මම ගහලා ඔර බලලා මරලා දානවා. ඒක කොටක් අඩුයි. මම මොනවා කරන්නේ? එහෙම වෙන දෙයකට ඒක වුණා මිසක් වෙන එකකට වුණා. ඊ ඕක රැකරකා ඉන්නේ ගියොත් එහෙම. මස් කාටද කරගන්න බල්ලෝ වගේ මට සිද්ධ වෙනවා. මේ අනන්ත සංසාරේ තවත් අනාථ වෙයි. මේ ලැබුණු වටිනා අවස්ථාව අත්හැරලා අර විනාශයට යන්න. හේතුඵල න්‍යාය දෙන්නේ. මේ බඳු හේතුවක් නිසායි මේ බඳු ඵලයක් එන්නේ. මේ බඳු හේතුන්ගේ එක්වීම නිසා තමයි මේ බඳු ඵල ධර්මයේ ලෝකේ දකින්න හම්බ වෙන්නේ. ලෝභසහගත දේවල්, ද්වේෂසහගත දේවල්, ගැටෙන, හැපෙන, ගැනෙන, ගිල ගන්න, වෙනසෙන දේවල්. මේ විදිහට එනවා. මේවා එකක්වත් නිකන් ඉන්නේ. මේ සියල්ලටම මුලක් තියෙනවා. ඒ තත්ත්වකානාන්තර, ඒ කුලමල, ඒ ಜಾති, ඒ වස්තු සම්පත්.
මේ ආදී නොයේක දේවල් තිබුණා නම් කොච්චර හොඳද? ඒවා ඉන්ඩක්ෂන් කොච්චර හොඳද? පැනසිල්ලේ ඒවා ආස්වාද ලබන්න නම් කොච්චර හොඳද කියන්නේ. මෙන්න මේ කියන නිත්‍ය සැප ආත්ම දෘෂ්ටිය වෙදී. මෙන්න මේ කියන දෘෂ්ටිය යම් තාකල් යම් තැනක තියෙනවාද ඒ තාකල් අසහනෙන් බේරෙන්න බෑ. අසහනේ මාර්ගයක් උතනමයි තියෙන්නේ. ඒ හැම දෙයක්ම කැඩෙන බිඳෙන විනාශ වෙන කඩන බිඳෙන විනාශ කරන හොරු පහල ගන්න විපරිණාමයටපත් වෙන ඒකාන්තය වෙනසින් යන දේවල්. ඒවා මොහොතක්වත් ඉක්මවලා තියෙනවා. එකම මම බලාපොරොත්තු සම්පත්තියක්වත්. සම්පත්තිය කියලා වැදගත් කියලා ලෝකයෙන් බලාපොරොත්තු වෙන යම් සාධ්‍යයන ওই දුතුලයි පිළිලා තියෙනවා. ඒ බඳු ගන්නා ලෝකයක් අල්ලගන්න ගියා නම් මට ඕන හැටියට පවත්වන්න ගියා නම් ඒ බලාපොරොත්තු වුණ තැන් පටන් ගෙන මට ඒ කාලකණි කරුම එනවා. මෙන්න මේකේ තේරුම් ගන්න ඕනේ අපි ඔය කිව්ව ටික සිද්ධ වෙන දර ආකාරය. මොකද වැටෙනවා නෙවෙයි. සාදුපාදුවක් තියෙනවා ඔකට විග්‍රහ කරගන්න. දැන් මේ මාර්ගය යනකොට නිරායසෙන් ලැබෙනවා. මහා චිරදයක් නැගිලා නැහැ බලාපොරොත්තු වෙන්නේ. ඔය කියන කාරණාව ලැබිලා හිටන් එතනවත් පිළිතන්නේ නැතුව. සනසිල්ලේම කෙලවර කළා නම් භවයේ කෙලවර කළා නම් උපද ඉවර වෙලා යනවා. ලෝභක්ෂයේ සත්‍ය මොහොතේ නිසා. මේ කියන කාරණා මෙලෝ පරලෝ නිවන් කියන තුන් අභිවෘද්ධිය ක්‍රමයක ලැබෙනවා. කවුරුත් දෙන්න ඕනේ කාගවත් ඉල්ලන්න ඕනේ. ඉරායාසෙන් ඔක ලැබෙනවා. නමුත් ලැබුණත් මොනවා ලැබුණා බලාපොරොත්තු නැහැ. නමුත් ආර්ය මාර්ගය අනුගමනය කරපු කෙනෙකුට කියන දුක් ගින්නේ එන්නේ. ඒක නිකන් බලන්න. මොන දුක් ගිනියාවක් දෙවෙනි වෙන්නේ. ඒවට ගැටෙන්නේ නැහැ සම්පා වෙන්නේ. උනත් උනාවේ. නමුත් ඒකෙන්ටපත් වෙනකොට හරව නොවියයි. මම නොවියන් නිසා මේක කරලා නැතුව ආර්ය මාර්ගෙ ඉන්නේ. ඒක බලුණත් එකයි මෙන්න කරුවත් එකයි. මං යන මාර්ගයේ අනිත්‍ය දුක අනාත්ම වෙනකොට වැඩක් නැති සමහත් කරලා මට වැඩක්. අනිත්‍ය වෙන්නේ කොහොමද දුක් වෙන්නේ කොහොමද අනාත්ම වෙන්නේ කොහොමද කියලා මේ පිළිබඳව නිතර නිතරම එක තමයි ධර්මයේ ශ්‍රවණය කරනවා කියන්නේ. හැම වෙලාවෙම අනිත්‍ය වෙන හැටි දුක් වෙන හැටි අනාත්ම වෙන හැටි ලෝකේ පිළිබඳව දකින්න ඕනේ. නිතර නිතර සිහි කරන්න ඕනේ. සංසන්දනය කරලා බලන්න ඕනේ. සාකච්ඡා කරන්න ඕනේ. මෙන්න මේ ටික පිළින් දැක්කහම මූල ධර්මය අහු වෙලා. අවිද්‍යාව පිළිදුව පිළිද හොරේ අහුණා. අවිද්‍යාව දුර්විලා විද්‍යාව පහළන තනික දැනගෙන හිටියත් යන්නේ මාර්ගය ඕකයි. වෙන මාර්ගයක් කියන්නේ. දැන් පරිසම්පාදයේ අංග එකක්වත් දන්නේ නැතුව හිටියා. දැනුමත් නැතුව හිටියා. යම් කෙනෙක් අවිද්‍යාව දැනගත්තා. අවිද්‍යාවට හේතුව දැනගෙන. අවිද්‍යාව නිරෝධ කරා නම් එතන පටන් ගන්නවා දැනගෙන හිටියත් එකයි නැත්නම් ඔක්කොම නිරෝධයි. මාර්ගය. මේක තමයි දහම. වැඩිපුර දහම් තියෙන්නේ ධර්ම දේශකයන්ගේ කියන එක එක අදහස් තියෙන හැටි අවබෝධය ලබා ගන්න පහසුයි. අවිද්‍යාව තේරුම් ගත්තා නම් අවිද්‍යාවේ සංස්කාර හදගන්න හැටි තේරුම් ගත්තා නම් උතරම නිවන් දකින්න ඉති ගතයි. අවිද්‍යාවයි කියන්නේ මොකද කියලා තේරුම් ගන්න බැරි කෙනා. හටගත්ත සියල්ල විපරිණාමයටපත් වෙනවා වෙනසෙනවා කියන එක තමයි යම් කිසි සමුදේ ධම්මං සම්බන්ධා නිරෝධ ධම්මං කියන වචනේ. සෝදාපන්න ඵලෙ දෙනවා. හටගත්ත යමක් නැත්නම් සියල්ල විනාශ වෙනවා. කොහෙද ඉතුරු වෙන්නේ? ඒක නම් බොරුවක් නෙවෙයි. දෙවියෙක් වුණා කිව්වත් බඹෙක් වුණා කිව්වත් පේන නොපෙනෙන දුර ළඟ සියුම් ඝන. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ටික හටගත්තා නම් විනාශ වෙනවා. මොකක්වත් එකකාරව පවතින්නේ. ඒ බඳු ගන්නා ලෝකෙ තුර මොනවද? ඔය පොත ප්‍රගුණ කරගත්තා. නැවත නැවත දී කරලා. ඔය ප්‍රගුණ දැනගෙන ඉන්න ධර්මස්තර වෙලක් කොහොමද ලොක් නැගිලා එනවා. ඒ මොහොතේදී මේක නම් ඇත්තම මොනවද කියන හැඟීමත් එක සෝවාන්. අන්නකොට තමයි. එදැන් පස්සේ ඔය ධර්මයේ කියන්නේ නොහිතුවා. එයා වෙනමක යන්නේ නැහැ. පිරින්නේ ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගයම. වැඩින්නේ ඔය සතරවලිපත්තානියම. ඒ නැගින්නේ ඔය සත්‍ය බොජ්ජංගමයි. ඒතර මාර්ගය අනුගමනය වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. දැනගෙන හිටියත් එක නරකයි ඒක. වෙන එකකින් හිටින්නේ වෙන එක යන්න හේතුවක්. ලැබෙන්නේ නිවන අන්තිමට. යෝගෙදි තේරුම් ගත්තාම උත්තර මහා බරපතල හිතන්නේ නැහැ. අර බරපතල විදිහට ලෝක ප්‍රශ්න අහන්සයි ඔය විග්‍රහ කරන්නේ. නමුත් ඒ ප්‍රශ්න කරන අය ඉන්න නිසා. නමුත් ඒතර ඔය හැටි දඟලන්න මොකුත් දෙයක් නැහැ නිවන් දකින්න. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන එක විග්‍රහ කරගෙන. එහෙම නිත්‍ය දෙයක්, සැප දෙයක්, ආත්ම දෙයක් ලෝකේ තියෙන විදියක් තියනවාද? කොහෙද තියෙන්නේ? සැකයක් આવොත් ඒක විමර්ශනය කරනවා. විමර්ශනය කරලා සාකච්ඡා කරනවා. අනිත්‍යයි. දැන් මට තේරෙන එක නිත්‍ය නැහැ කියන්නේ. මේ ඔය එකකින් එක අනිත්‍ය වෙන හැටි දුක් වෙන හැටි අනාත්ම වෙන හැටි විතරයි බලන්න ඕනේ. ඒතර යම් තැනකදී අපිට આવොත් නේ අහවල් එක. අනිත්‍යද නිත්‍යද? ඒක කල්පනා කරලා අහලා බලන්න බෑ. ධර්ම දෙකකින්. අහවල් එක නිත්‍ය වෙන්න පුළුවන් අනිත්‍ය වෙන්න කොහොමද වෙන්නේ? මට උනේ උත්තරේ නෙමෙයි. ඒක වෙනවද නැද්ද කියන හේතු වතාව. අද ඒක කියන්නේ. අපි ඒක සාකච්ඡා කරමු. අන්න ඒකයි ගන්න ඕනේ ධර්මයේ. ඒතර අනිත්‍යද නැත්නම් ඔයා තේරුම් ගත්තත් නේද ඒක අනිත්‍යයි. එහෙම අපා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා අනේ ඒක නිත්‍ය කියන්නේ නැද්ද? එහෙම කිව්වොත් අපරාධයක්. කාලකණ්ණිය කියනවා.
අපි ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මම කිව්වට පිළිගන්නවා නම් වහාමත් අරින්න. පිළිගන්න එපා. මට ගරු බයකට නම් ඒක ගන්න එපා. මහන්නේ අවිද්‍යාපත්‍ය සංස්කාර වේ අවිද්‍යා නිරෝධයේ සංස්කාර නිරෝධ වේ යන වචනයක් මම ප්‍රකාශ කරලා තියෙනවා. ඔබලා මේක පිළිගන්නේ මං කියු නිසාද? මට තියෙන ගරු බයකට. නැත්නම් වේදර මන්ටෙන් ප්‍රශ්න කරොත් වේදරපත් වෙයි කියලා හිතන්නේ. එහෙම නම් නෙමෙයි. අපනකෝ දැන් ඒක කියන්නේ. නෑ ස්වාමීනි අවිද්‍යාපත්‍ය සංස්කාර වේ අවිද්‍යා නිරෝධයේ සංස්කාර නිරෝධ වේ කියන කාරණේ මට හොඳට වැටහෙනවා. අපිට වැටහෙනවා. ඒ නිසා පිළිගන්න. ඔය කමෙට මහනි සංස්කාරපත්යෙන් විඥාන වේ සංස්කාර නිරෝධේ විඥාන නිරෝධ වේ කියන වදහමක් මම දේශනා කරා. ඒක පිළිගන්නේ මම දේශනා කරපු නිසා මට තියෙන ගරු බයකට. එහෙනම් ප්‍රශ්න වලට මම වේදරපත්‍ය කියලා හිතාගෙන. එහෙම නම් ඉන්නේ ඒක. නෑ ස්වාමීනි. සංස්කාරපත්යෙන් විඥාන වෙන සංස්කාර නිරෝධේ විඥාන නිරෝධ වෙන එක හොඳට අපිට වැටහෙනවා. අපිට වැටෙන්නේ ඉත ඇත්ත කියලා පේන්නේ ඉඳ පිළිගන්නවා. ඒකයි පිළිගන්නේ. ඔය අංග 12 ගැන බුදුන් වහන්සේ අහලා කියනවා ඉතින් මහන්නේ පළමුවත් අහනවා දෙවෙනුවත් අහනවා. ඔබලා යම් විදිහකින් මම කිව්ව නිසා පිළිගන්නවා නම් ඒක වැරදි. ඒ වගේ මට තියෙන ගරු බයකට පිළිගන්නවා නම් ඒකත් වැරදි. එහෙනම් මයින් ප්‍රශ්න වලත් මම වේදරපත් කියලා අහන්න තු ඉන්නවා කියලා එහෙම ඉන්නවනම් ඒකත් වැරදි. එහෙම නම් ඉතින් පහන. තුන්වෙනි ප්‍රාණ නිහඬයි. ආනන්ද මෙතන ඉන්න භික්ෂුන් අතර අඩුතරමින් සෝවාන් ඵලයෙන් පල්ලෙහා කවුරුද? ඔබක් නිසාද? පටිච්ච සමුප්පාදයේ පිළිබඳ සැටයක් නෑ. ධර්ම අවබෝධයක් ලැබෙනවා. එහෙනම් මෙතන අදුතරමේ සෝතාපන්න ඵලයේ පල්ලෙහා කවුරුද? ඒ විහාරය. දහම් හොයාගන්න ක්‍රමයක් කියන්න දේශනා කරා. දැන් මේ වගේ. ඉතින් ඔය කියන කාරණාව වටහනන යම් කිසි සමුදේ ධම්මං සබ්බන්ත නිරෝධං. යම් ධර්මයක් පහළවන්නේ ඒ සියල්ල නැතිලා යන දුරේ. ඔය ධර්මයේ පිළිදියා නම් ඒ සෝතාපන්නයි. මේ ත්‍රිලක්ෂණය කියන එක මෙතන වැදගත් දෙයක්. ත්‍රිලක්ෂණය තමයි ධම්ම ඖෂධය. අනිත්‍ය දුක්ඛ අනාත්ම වහගෙන. ඒකටම උත්සාහ කරන්න ඕනේ. අනික නිකම් ලැබෙනවා ඒක. ඒක තමයි ධම්ම කතාව. තවත් වගේ අපි සාකච්ඡා කරන කරුණු තියෙනවා නම් ඉදිරියට සාකච්ඡා කරමු. හොඳයි මෙහෙම දෙයක් තියෙනවා. ගෝත්‍ර භූ කියන වචනේ පෙන්නන්නේ ගෝත්‍රය කියලා කියන්නේ පෘථග්ජන ගෝත්‍රය. මේ ලෝක සත්‍යය සතර සැරිසරාගෙන යන්නේ පොතු ජනික වෙලා. පොතු කියන්නේ පොතු. හරයක් නැති දේවල්. උද්දච්ච කරනවා කියලා කියන්නේ හරයක් නැති දේවල් පහල කරනවා වඩ කරනවා. නිර්මාණය කරනවා. මේ ලෝක සත්‍යය නිත්‍යයි සැපයි ආත්මයි කියන මේ දෘෂ්ටිය පිළිදලා. මේ ලෝකයේ මේ හිත් පොදුවාගේ දේවල් හදා තමයි ගමන් කරන්නේ. පොදු ජනිත කර කර ගමන් කරන නිසා කියනවා පෘථග්ජනයි කියලා. නැවත නැවත උපදින්න නිසා පෘථග්ජන නෙමෙයි. පොදු ජනිත කරන නිසා පොදු ජනික කියන වචනේ පොදු ජනික කියන්නේ. ඉතින් මේ පොදු ජනික කියන ගෝත්‍රයේ තමයි ලෝකයේ අයින්නේ. දැන් මේ ගෝත්‍රයේ පිට වෙන ගෝත්‍රයක් නෑ ලෝකයේ. ආර්ය මාර්ගය අනුගමනය කරලා ආර්ය මාර්ගය අනුගමනය කරලා හිටන් යම් කිසි පුද්ගලයෙක් මේ සියලු සංස්කාර අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන මේ ධර්මයේ වටහා ගන්නවා. අර නිත්‍යයි සැපයි ආත්මයි කියන දෘෂ්ටිය නිසා හටගත්ත පොදු ජනිත කිරීමේ ගෝත්‍රයෙන් එහාට යනවා. ගෝත්‍ර විධානය. ගෝත්‍ර භූ කරනවා කියලා කියන්නේ ගෝත්‍රේ බින්දා. මෙච්චර කල් ගෙනාවු පුදජන ගෝත්‍රයේ අනාදිම සංසාරයේ පටන් ආව පුදජන ගෝත්‍රයේ බිඳගෙන ආර්ය ගෝත්‍රයට ඇතුළුනා. ගෝත්‍ර භූ වෙනවා කියන්නේ මේකයි. ඒක සිද්ධ වෙන්නේ කොයි මොහොතක හරි. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වෙලාව. ආර්ය ධර්මය අවබෝධ කරගන්න මොහොතකදී අන්තිම චිත්ත වීදියා පහළ වෙලා. ඒ කියන්නේ මාර්ගක්ෂණයයි පරක්ෂණයයි කියන මේ මොහොතේ එන මොහොතේ අන්තිම මගඵල ලබන මාර්ග චිත්ත වීදිය. ඒ චිත්ත වීදිය ආරම්භ වෙනා මේ විදර්ශනාව නැගිලා කොයි මොහොතක හරි මොහොතක. ඔක ඇහිපි ගහන මොහොතක් තියෙන එකක් නෙමෙයි. නමුත් ඔතන වෙලා තියෙන බුදුරජාණන් වහන්සේ මේකෙන් ධර්ම කතාව නිසා අපිට දැනගන්න පේන්නේ වෙලාවක් යන එකක් නෙමෙයි. මාර්ගය වර්ධනය කරගෙන අනිත්‍ය වෙන්නේ මෙහෙම නේ නම් දුක් වෙන්නේ මෙහෙමයි අනාත්ම වෙන්නේ මෙහෙමයි අතර මේ රෝගේ මොන සාරත්වයක්ද තියෙන්නේ කියලා මේ විදිහට ධර්මය අහනකොට මේ ධර්ම අවබෝධයේදී මේ වැඩි ගිහිල්ලා ඇත්තට මේ ලෝකෙ කියන්නේ මොකද්ද මොන හරියක් කියන එකද මෙන්න මේ පිළිවිලක් වෙනවා. ඔය පිළිවිල හොඳට පැහැදිලි වෙන වෙලාවක ඥාන සම්පයුක්තයි හිත සෝමනස සහගතයි හිත හරිය පැහැදිලිවක් වෙනවා. ලෝකයේ සුවේ නම් මේ අත්‍යරීම කරන්නේ වෙන මොකක්ද අල්ල ගන්නකොට විදිහ මෙන්න මේ සිතිවිල්ල ක්‍රියාත්මක වෙන වෙලාවක් වෙනවා. එතකොට ඔය කියන අන්තිම ඒ වගේ අවස්ථාවක මාර්ගඵලයක් අවබෝධ කර ගැනීමට අන්තිම මොහොතේ අවස්ථාවේදී ඥාන සම්ප්‍රයුක්ත හිත් පහළ වෙන පටන් ගන්නවා. සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත හිත්.
මෙන්න මේ ඥාන සම්ප්‍රයුක්ත හිත් පහළ වෙලා යම් මොහොතකදී ඇහිගිය ගහන මොහොතක් ලඟ වෙන වෙලාවේ මාර්ගඵලය අවබෝධ කරගන්න. අන්තිමට චිත්ත වීතිය හට ගන්නවා. ඒ විදිහම වැඩිලා ඉතින් අන්තිම චිත්ත වීතිය. ඔන්නේ චිත්ත වීතිය හට ගන්නකොට ඉස්සෙල්ලාම අතීත භවංග කියලා මෙහෙම චක්‍රයක් තියෙනවා. භවංග උපච්ඡේද ওই විදිහ යන චක්‍රය. මෙන්න මනෝද්වාරාව කියන ආවර්ජන චිත්තය පහළ වෙනවා. සෝමනස භාගත ඥාන සම්ප්‍රයුක්ත කුසල චිත්තය. ඒක තමයි අන්තිම මාර්ග චිත්ත වීතිය. පරිකර්ම උපචාර අනුලෝම කියලා. චිත්තක්ෂණ තුනක් ගිහිල්ලා. අන්තිමට මේ පුතඥ ගෝත්‍රේ නැහල පොදු ජනිත කර අනන්ත සංසාරේ මුලා වෙලා ගිය ගෝත්‍රයේ ඉක්මවලා. ආර්ය ගෝත්‍රයට පත් කරමි. ගෝත්‍ර භූ කියන චිත්තක්ෂණය පහළ වෙනවා. ඒකම මාර්ග චිත්තක්ෂණය පහළ වෙනවා, ඵල චිත්තක්ෂණ දෙකක් පහළ නදෝවා. ඊට පස්සේ බාන්දුවා. දැන් ඉතින් යනවා. කොයි මොකද හරි ආයතරයක් යම් දවසක ආවර්ජනා කරලා වෙයි කරලා මම මෙබඳු මගක් අනුගමනය කළා මෙබඳු නිවීමකටපත් වුණා වෙනස් වෙන නැති නිවීමක් වරතියි. එදා අහවල් දවසේ අහවල් වෙලාවේදී මට මේ විදිහට බණහාහා ඉන්න වෙලාවේ මේ අවබෝධය ඇති වුණා. අය දකින්න ඉච්චරයි. මේ අවබෝධය ඇති වුණාට පස්සේ නිකන් මට මේ ලෝකෙ හැරි මොළොවට වැඩිලා ගියා. මෙච්චර කාල ගිනි විදිහට මේ ලෝකෙ පස්සේ දෝබ හැටි මට දැන් මතකයි. හැබැයි මම ඉදිරියට නම් එහෙම දෙයක් කියන හේතු ඇත්තෙම නෑ කියන එකත් මට දැන් තේරෙනවා. මොන හේතුවක් නිසාවත් මට ආයෙත් මේ කාරණාවන් මේ ගාන හිත වැඩෙන්නේ. අන්නේ වැඩ වෙන මට්ටමක් එන්නේ. මෙබඳු වන්නා දූෂිතාවයක් මගේ සහවලින් ගැලවිලා ගියා. ඒද හේතු නැතුව ගියා. ආයේ මගේ ජීවිතේ නැති කළා කිව්වත් මම රකින්න එකක් නෙමෙයි. මාතුල දින චිත්ත ප්‍රහාදයක් මට මතුවෙන්න දෙයක් නැහැ. ගැටීමක් එන්නේ ඇලීමක් එන්නේ. කම්පනයක් එන්නේ නැහැ. ඒකත් නමපත් වුණා. මෙන්න මේ පත්‍ය මට දැන් තියා පේනවා. මෙන්න මේ පත්‍ය විඥානය පහළ වෙනවා. ඒතර මාර්ගඵලය ලැබිලා. ඊට පස්සේ තියෙන්නේ ගෝත්‍ර භූමියේ එක පළවෙනි හැලේ පහළ දෙපාරක් උද්දජන ගෝත්‍රයේ ඉක්මනට යන්නේ. උද්දජන බව වෙන පොදු යන්ත්‍ර කෙනෙක් ඉක්මෙවුන. දැන් එතන පටන් ගෙන තියෙන්නේ මොකද? කීනම් පුරාණයේ ශේකරන නවන්නත් සම්භවං අලුත් දේවල් හම්බ කරන්නේ. පිළිච්ච කියලා. කවදා හරි කෙලවරලා යනකොට ඊළඟ මාර්ගඵලයේදී වෝදාන කියලා එකක් එනවා. වෝදාන කියලා කියන්නේ මොකද්ද? යම් කිසි කෙනෙක් අල්ලගෙන තිබුණා නම් ඒ ඔක්කොම දාලා වැය කරලා දාන්න. වැය කර දෙන්න. ඉතින් හරියට විතරේ වැය කර දාන්න. ඊළඟ මොහොත කරවන්න. සකුද්දාගාමී අවස්ථාවේ. අනාගාමී අවස්ථාවේ වෝදාන. කවුරක් වැයලා ගියා. අරියත් ඵලයේදී අරියත් මාර්ගයේ ඵලයේ වෙලාවේදී ආයතන වෝදාන සාපරි ඉවරලා ගියා. උපාදාන ඔක්කොම ගැලවිලා. ඒක තමයි වෝදාන. ගෝත්‍ර භූ කියන්නේ පළවෙනි සෝතාපන්න ඵලයේදී පුදාජන ගෝත්‍රයේ ඉක්මවල ආර්ය ගෝත්‍රයටපත් වීම. ඒ තව ගැටලු දැන් තියෙනවා අහලා ඉඳලා. ඔව්. සචේතනික අචේතනික කියන වචන දෙකක් තියෙනවා. මේ චේතනා කියලා කියන්නේ යම් කිසි ආකාරයකින් මේ චිත්ත බලවේගයේ තනාගෙන දිගෙන් දිගට ගෙනියනවා. දැනගැනීමේ බලාපොරොත්තුව කියන මේ වචනේ තියෙනකම් දැනගන්න ආසාව තියෙනකම් දැනගන්න අවශ්‍ය කරන්නා වූ චිත්තාවලිය හදනවා. මේ චිත්තාවලිය කලන යම් කිසි තැනක් ඇද්ද? ඒ තනාගෙන යන ක්‍රියාවලිය තියෙන එක සචේතනික වෙනවා. චේතනා ගැනීම සහිතයි. ඒ චේතනා යම් දෙයක පහල කරන්නේ නැති ලෝකයක් ඇද්ද? චේතනාව හා සම්බන්ධව පහල නොකරන යම් කිසි සියලු දෙයක්. එහෙනම් බාහිරයි. අචේතනිකයි. චේතනා සම්බන්ධ තියෙන්නේ චිත්තයක් තියෙනවා. චිත්තය නැගෙන්නේ. සතේකුට හෝ වේවා කිසිම සත්පුද්ගල පිළිසකට. ඒ චිත්ත සංතානය තුළ තමයි සචේතනික තියෙන්නේ. අචේතනික වෙයි. එබඳු වන්නා වූ චිත්ත සංතානයක් හා සම්බන්ධය නැති වෙනවා. ද්‍රව්‍ය වස්තු ගස්කොළ මේ අචේතනිකයි. සත්පුද්ගල සචේතනිකයි. චේතනා යන්ත්‍රයක පහළ වෙනවා නම් චිත්තයකයි පහළ වෙන්නේ. චිත්තයෙන් තොරව චේතනාව පහළ වෙන්නේ. චේතනාවේ චෛතසිකය. චෛතසිකය පහළ වෙනවා නම් චෛතසිකයේ ලක්ෂණයක් තියෙනවා. හිතත් සමග උපදිනවා, හිතත් සමග පවතිනවා, හිත වෙනකොට වෙනසෙනවා. හිත ගන්න අරමුණම ගන්නවා. චෛතසික ඔය පිටස්තර කොහේවත්. සචේතනික කියන්නේ යන්ත්‍රයක නෑ. චේතනා චෛතසික යන්ත්‍රයකද චිත්ත එතන තියෙනවා. චිත්ත යන්ත්‍රයක නැත්නම් චේතනා චෛතසිකේද නැහැ. ඔය චේතනාවේ චෛතසිකයේ චිත්තයෙන් අහක පහළ වෙන්නේ. පහළ වෙන චිත්තේ තුල. නැත්නම් යන්ත්‍රයක සචේතනික කියන්නේ චේතනා සහිතයි කියන එක. අචේතනික කියන්නේ චේතනාවෙන් තොරයි. අචේතනික ලෝකයේ දබුවා. මලමිනි අචේතනිකයි. ජීවත් වෙලා ඉන්න කෙනා සචේතනිකයි. ගල දහ අචේතනිකයි. ජීවත් වෙලා ඉන්න සත්පුද්ගලයා සචේතනිකයි.
ඔය පිළිවෙල අදහස් තියනවා නම් ඒ වගේ දේවල් කියන්නේ. අපිට විශේෂ අවස්ථාවක් දැන් වෙන්නනවා සතර මාර්ග සතර ඵල කියන ඒවා. කුමන ආකාරයකින් ඇති වෙනවද කුමන ආකාරයකින් මේ ප්‍රතිඵල ලැබෙනවද ඒවා ස්වභාවයන් ගැන. එනම් මාර්ගඵල පිළිබඳව වැදගත්ම හරියක්. අපි මෙච්චර කාල මහන්සි වෙන්නේ මේ රෑ දවල් ටික දඟලන්නේ අත්‍යවශ්‍ය විභාගේ පාස් කරගන්න ඔය දෙන්න. උපාධි හතර ගන්න. සෝවාන් උපාධියයි සකෘදාගාමී උපාධියයි අනාගාමී උපාධියයි අරිහත් උපාධිය කියන අතිතරම් මේකෙන් සෝවාන් උපාධිය වල ගත්තා නම් බය නෑ. ආයතන හතර පායින්වත් බේරෙනවා. ඉන්හිහා ටිකේ කොහොමත් හම්බ වෙනවා. යම්කිසි මේ ලෝකේ පුදත්තන කියන වචනයෙන් අපි හඳුනන පුද්ගලයා අනන්ත අප්‍රමාණ මේ ලෝක සත්‍යය සතර සැරිසරාගෙන යන තාක්කල් සතර සැරිසරාගෙන යන තාක්කල් ඉන්නේ පොදු ජනිත කරමින් ගමන් කරනවා. පොදු වල ස්වභාවයක් තියෙනවා. අය ඔබ උපමාවක්. පොදු ජනිකෝ කියලා පෙන්නන්නේ. පොදු ජනිත කරනවා කියන්නේ මොකද? ලෝකේ යම් දැන් ගස්වල කොවුලක් තියෙනවා, එළියක් තියෙනවා. ඒක පිටස්තරින් පොත්තක් තියෙනවා. මේ පොත්තක් ජනිත කරනවායි කියලා කියන්නේ ඒක හැම වෙලෙම දිරකඩක් වෙලා යනවා මිසක්. කවදාවත් පොත්ත දිරනවා මිසක් පොත්ත කොවුලක් වෙන්නේ නැහැ. පොත්ත එළියක් වෙන්නේ නැහැ. පොත්ත කියලා පෙන්නන්නේ දැන් ගහක තියෙනවා දිය පොත්ත කියලා එකක් තියෙනවා. ඒ දිය පොත්ත කියන්නේ පොත්ත නෙමෙයි ඒක එළිය හැදෙනකොට. නෑ ගහ හැදෙනකොට. ඒකට පිටස්තරව කියනවා වැලි පොත්ත කියලා එකක්. අනේ වැලි පොත්ත කියන එක දිර කරලා යනවා මිසක් කවදාවත් ඒක ගහෙන් පිට වෙලා ගහට බාර ගන්න බැරි කොටසෙන් හැදිලා. ගහෙන් පිටස්තර කුරුට්ටක් වෙලා ඉඳන් ඔක ඔක්කොම දිර දිරා කැඩි කැඩි පුත් බැදිලා විනාශ වෙලා යනවා. ගහ කොච්චර හැදුනා කරනත් ඒ පොතු ගැලවි අහකට වැටෙනවා මිසක් දියකට වෙනවා මිසක්. ගහේ ප්‍රයෝජනයක් ගහ හා සම්බන්ධයක් හිටින් නැති යනවා. කොවුල කියන එක එළේ කියන එක ගහ යම් තාක්කල් පවත්නා දීතාකල් ගහ සමග සම්බන්ධයි. ගහත් එක්ක ජීවත් වෙනවා. ගහෙන් ඈත් වෙන්නේ නැහැ. පොත්ත හැම වෙලෙම ගහට අලවගෙන හැදුනත් ගහෙන් ඈත් වෙනවා. ගහෙන්ම පෝෂණය වෙලා ගහෙන් ඈතට යනවා. පොත්ත ගහෙන්ම වැඩෙනවා. ගහෙන්ම වැඩිලා ගහෙන් වෙන් වෙනවා. වෙන් වෙලා හොඳ පැත්තකට නැමෙ දිරණ ගැඩෙන විදිහට විනාශ වෙන යන පැත්තට ගිහලා ඉතින් පස්සේ යනවා. හරයක් ඉතුරු කරන්නේ නැහැ. මේ පොත්තේ හැටි. මෙබඳු වන්නා වූ පොදු ජනිත කරනවා ආයි කොටසක් මේ ලෝකේ ඉන්නවා. මේ බුද්ධ ශාසනයක් හම්බ වෙච්ච කාලෙක අර ගහෙම වැඩෙන පොත්ත වගේ. ශාසනයේ මොන හරි කියනනම් හරි යට පිටා වෙනකොට වචනයක් හරි හොඳක් කියලා හරි. විනත් දහමක් කරනවා කියලා නමත කරලා හරි. ඔය ජනිත කරගන්නවා නිර්මාණය කරන දවසේ සතේ ටික. ඒ කියන්නේ පින් ටිකක් හදාගන්න. එයින් එහාට හිත තියන්නේ බලන්නේ. එයාට ඕන කරන්නේ ඉරලා යන, කැඩිලා යන, විදිලා යන ලෝකයයි. මේ දිරණ කැඩෙන විදින විනාශ වෙන මේ ලෝකෙම වර්ණනා කර කර ලෝකෙම ඉඳ ගිහිල්ලා. ඒ ලෝකෙටම අර පොට්ට ගලෙන් ගහින් ගැලවිලා යනවා වගේ. ශාසනයෙන් ඈතට යනවා. ශාසනයෙන් ගිරිහිලා ලෝකෙට යනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මහා ආස්වාදින දේවල් කියලා හිතාගෙන. නිරතල තත්ත්වදානාන්තර ලෝකං කුලමල ඔක්කොම ඒවා තමයි ලොකු දේවල් වටිනා දේවල් කියලා හිතාගෙන. දිරලා කැඩිලා දුක් කරදර දීලා වෙනසිලා යන ධර්මතාවයන් කියන පොදු කෙරෙහි අලුම් කරනවා. ඒ පොදු යන ලෝකෙට යනවා. ඒතර ගහෙන් වෙන් වෙලා හිටන් දිරකට වෙලා යන පොත්ත වගේ. කොට්ටාපයක් මේ බුද්ධ ශාසනයේ වෙන්නේ මේ ලෝකෙ ඉන්නවා. බින්දහම් කරනවා කියලා. ගුණ ධර්ම යන්තමට අතුරු කරනවා. ඒකට ගන්න පිනේ මොනවා හරි සැප සම්පත්තියක් කියලා නම් සංසාරේත් ලබනවා. ජනගමන. ඒක විඳින්න ගිහිල්ලා ඕකේ උද්දාම වෙලා කත්තනාන්තර කුලමල ලොකු උට්ටයන් අල්ලගෙන ඕක උසස් වෙලා ඉඳලා මාන්නාකාරලා ඉඳලා මැරලා ඉඳන් අපාගත වෙලා යන දුක් කියලා මේ ලෝකෙම ඉර දිලා දැවි දැවි කැඩි කැඩි විදි අනන්ත සංසාර ගමන් කරනවා. මෙන්න මේ පොතු ජනිත කර කර යන පුද්ගලයෙකුට කියනවා පෘථග්ජනය. පෘථග්ජනය කියන්නේ එහෙම කියන්නේ. සමහරවිට මේ ආර්ය උත්සවයන්ගේ දිවිපිරික ඉතර ඉන්න අය කියන මේ පෘථග්ජන අපි කියනවා. අර නමට දිවිපිරික ඉඳන් පස්සේ කියන්නේ. පෘථග්ජන අපි කියවන ඇයි වචනේ අර්ථය දැනගත්තා නම් කොච්චි මේ වචනේ මට මම කියාගත්තා නේ කියලා හිතෙනවා. පෘථග්ජනෙ ඉන්නේ මොකද මේ බුද්ධ ශාසනය. මේ බුද්ධ ශාසනයේ පුතඥයෙ ඉන්නේ ආර්යයන්ට තියෙන්නේ. සෝවාන් මාර්ගයවත් අනුගමනය නොකරන්නේ කියුවේ පුතඥයයි. සෝවාන් මාර්ගයවත් නැති එකාට මොන බෞද්ධකමද? මේ බෞද්ධකමේ සමහර අය බෞද්ධකමේ ඇවිදින් ඉඳගෙනත් කියනවා මම පුතඥයි කියලා.
යම් කෙනෙක් අනිත්‍යයි මේ ලෝකේ දුකයි මේ අනාත්මයි නේ කියලා දවසකට ඇහිපිය ගහන මොහොතක් මෙනෙහි කරන කෙනෙක් ඉන්නවා නම් ඔහු පුදුජන නෙමෙයි. ඔහු පුදුජනත් ඉක්මවන්න මාර්ගයට බහැම කෙනෙක්. පුදුජන ගෝත්‍රයේ ඉක්මෙන්නේ නැහැ තව. ගෝත්‍රයේ ඉක්මවන්නේ මාර්ගඵලයේදී. ඒ ගෝත්‍රයේ ඉක්මවන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙලට බහැපු දෙනාට පුදුජනයා කියන්නේ. යෝතායන් අත්ත කිලමතාන යෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්තවන්නෝ. පුදුජන කිව්වේ. යෝතායන් කාමසු කල්ලිකාන යෝගෝ දීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්තවන්නෝ. හීනයි ගම්මේ පුදුජන අනාරය අනත්තවයි. කාමසුකේ යලි ගලි වාසය කරමින් කාමයේදම මේ හැමතැනම හොයමි. දහමෙහි හැදිරීමක් නැතුව කාමයේම අග්‍ර කරගෙන කාමච්ඡන්දයේම එලි ගලි වාසය කරන යම්කිසි පුද්ගලයෙක් ඉන්නවා නම් ඔයගොල්ලෝ පුදුජන. අනිකට පුදුජන කියන්නේ ආරේ කියන වචනේ දෙක වෙනවා. ආර්ය ශ්‍රාවකත්වයේ ඉතිර වෙනකනුත් එයා ආර්යයි. ආර්යය තමයි ආර්ය ශ්‍රාවකත්වයේ ඉතිරට මඟ බලවන්නේ. අනිත්‍යයි කියන එක දුකයි කියන එක අනාත්මයි කියන එක ඇත්තයි කියලා මාත්‍රයක් හරි ඒක බුද්ධලයා. එයා මේ දර්ශන සම්පත්තිය මාත්‍රයක් හරි ලබලා තියෙනවා. අනිත්‍යයි කියන වචනේ මේ ලෝකේ අති දුර්ලභ වචනයක්. අනිත්‍යයි කියන එක වැටුණා නම් මේ ලෝකයේ මහා ජය ගැනීම ජයග්‍රහණය කරපු කෙනෙක්. ලෝකයේ දුකයි කියන වචනේ අති දුර්ලභ වචනයක්. ලෝකයේ මේ සැපයි කියන ඒවා දුකක් තියෙනවා කියලා මාත්‍රයක් වැටුණා නම් අති ජයග්‍රහණයක් ලැබුවා. ලෝකේ අනාත්මයි කියන එක අති දුර්ලභ වචනයක්. ලෝතර බුද්ධෝත්පාද කාලයකම මේ වචනේ අහන්න හම්බ වෙන්නේ. අනික කාලයකවත් අහන්න හම්බ වෙන්නේ. ඒ වචනේ අති දුර්ලභයි. අනාත්මයි මේ ලෝකේ සාරත්වයක් මේ ලෝකේ නැහැ කියලා මාත්‍රයක් වැටුණා නම් ඔහු මේ ලෝකේ අති මහා ජයග්‍රහණයක් ලැබුවා කෙනෙක්. චක්‍රවර්ති රාජ්‍යයක් ලැබුවට වඩා කපනහතර ගුණයක් වටිනවා. අනිත්‍යයි කියන මාත්‍රයක් වැඩහිම ලැබුවා. මේ පකස් කරන දේවල් මුල් කරගෙන දුකක් මිස සැපට හේතුවක් නම් මේක නෑ කියලා. මේ සකස් කරන ලෝකේ ආත්මාදී වශයෙන් ගන්න දෙයක් නෑ නිස්සාරයි කියලා. මාත්‍රයක් වැටෙන්න බනහලා ඇසුරු කරලා ඒ පොඩ ලැබුවා. ඕ මේ ලෝකේ මහා ජයග්‍රහණයක් ලැබුවා. චක්‍රවර්ති රාජ සම්පත්තියේ 14 ගුණයක් වටිනා දෙයක් ලැබුවා. මොකද හේතුව චක්‍රවර්ති රජ වෙච්ච කෙනා අනිත්‍ය බව දන්නේ නැහැ, දුක් බව දන්නේ නැහැ, අනාත්ම බව දන්නේ නැහැ. යා මේ ලෝක සම්පත්තිය කියන්නේ. ලෝකේ පාලනය කරනවා. ලෝකයට ලෝකේ. නමුත් ධර්මයේ තුල බලපුවාම පය පෑගෙන නිවිලා තමයි. බොහොම අදී වටනවා. ඉතින් මේ පිටජන කියන සත්‍යයේ ඉක්මවලා ආර්යත්වයේ තුල සෝවාන් මාර්ගයේ ගමන් කරමින් යන පුද්ගලයාට මේක මොහොතින් මොහොත ටිකින් ටික වැඩෙනවා. අනිත්‍යයි කියන එක ටිකින් ටික වැඩෙන්න පටන් ගන්නවා. දුකයි අනාත්මයි කියන එක දකින්න පටන් ගන්නවා ක්‍රමක්‍රමයෙන්. මාත්‍රේ දැකලා හොඳට පැහැදිලිව දකින්න මොහොතක් එනවා. මෙන්න මේ දකින්න මොහොතේ එනකොට මහා වටිනාකමක් කියලා දෙනවා. මොකද්ද? මෙච්චර කල් අනන්ත සංසාරයේ පටන් මහා කන්දරාවක් ඇලුම් කරපු. මහා මෙලක් තරම් ඇලුම් කිරීම ගැලිලා යනවා. ඕනේ ඉතුරු වෙනවා ලුණුකට හතක් තරම් ප්‍රමාණයක්. ඇලින්නේ. හැබැයි ලුණුකට හතක් තරම් ප්‍රමාණය වුණාට එයා කාම ලෝකේ ජීවත් වෙනවා, කාම පරිභෝග කරනවා, එතන ඉන්නවා. මොකද මේ මහා මෙලක් තරම් කිව්ව ප්‍රමාණය ගැලවිච්ච හැටි. යම් කෙනෙක් මේ ආර්යත්වයටපත් වුණා නම් සතරන් කන්දා පවරන්න හැදුවා. මට මොකද වෙන්නේ? මට ජීවත් වෙන්න මම කටයුතු කරගන්න තියෙන හරියක් තියෙනවා හොඳටම ඇති කියනවා. මෙන්න මේ සෑහීම ලැබුව කෙනෙක් වෙනවා. අර කියන පුදජන කියන බුද්ධිලන් හතරන් කන්දක් හමුනොත් අනික් කන්දක් හතරන් කියලා මට කියලා මේක නම් අදි කියනවා. මහා මන්දාත කියන හජුරවන්ට එදා ගිහිලා ඉතින් සත්‍ය දේවේන්ද්‍රයෝ මේ දෙව්ලොවේ භාගයක් රටකම තුනක් මදි වුණා. ලෝකේ රටකම මදි විලා සත්‍ය දේවේන්ද්‍රගේ භාගයක් දෙනවා කියනවා සත්‍ය රාජ්‍ය මරක වුණා කියලා දක්වා. මොකද සම්පත් තියෙනවා කොච්චර දිනුණා. එයාට බුදුරන් වහන්සේ දේශනා කරනවා සත්විදේ රජකමේ යම්කි සම්පත්තියක් ඇත. සාතුක් මහ රජුගේ දේවතාවයේ පිනේ කාම සම්පත්තියද. ඒක 1000කින් එකක් ලක්ෂයකින් එකක් කියලා හිතා කිව්වත් ඒක නිම කරන්නේ මේ සීමා කරන්නේ. ඒ තරම් බාලයි. සත්විදේ රජ සම්පත්තිය. දෙවියන්ගේ සම්පත්තිය ලක්ෂ කෝටි ගණනක් ඊට වඩා ඉහළයි. ඒතර බඳුවන්නාගේ දේව සම්පත්තිය කියන එකට කියලායි. ඒකේ ගැල්ලා ඉඳලා දැන් ඒකෙන් මැල්ලා ගිහින් නැවත අපාගත වෙන අවිද්‍යාවට යනවා. සංසාර ගම කියලා කරන්නේ. නම් සත්‍ය හරියට කියලා කරන්නේ. ඒ දෙවියන්ට බැන්නේ. මෙන්න මේක පොදු ජනිත කර කර යන මේ ලෝකේ. පංචකාම සම්පත්තිය ජනිත කර කර යනකොට ඒක අග්‍ර කරගෙන යන කෙනාට සම්පත් කොච්චර ලැබුණා සෑහීමක් නැහැ. මෙන්න මේ අතීවිත වෙන සම්පත්තියේ බලාපොරොත්තුව සම්පූර්ණ විදිලා ගිහිල්ලා
ජීවත් වීමට Tamanta අවශ්‍ය කරන සීමාසහිත ගානකට වඩා මට වැඩක් නැහැ ඇත්තේ. ඒ ටික ඕනෑ වෙන්නේ මේ කාමියමට අත්හරින්න බෑ. කාමී කාමාස්වාදී තියෙනවනේ. මරත් බෑ මේ දුක් විඳින්න. මෙහෙම ඉතිරන කාමයේ එක්තරා ඇලීමක් තියෙනවා ඉතුරු වෙලා. අන්නේ ඉතුරු ඇලීම් ටික පරිහරණය කරන්න අවශ්‍ය කරන සීමාවල මට තිබුණා මට හොඳටම ඇති කියන එක සෑහෙනවා. ඔය විදිහට පහළ වෙනවා. ඔය විදිහට පහළ වෙන්නේ ආර්යයන්ට. ඒ ආර්ය කුලයටපත් වෙන්නේ. සමහරවිට ආර්යය දන්නේ නැහැ තමන් ආර්යෙක් වෙච්ච බව. ඔබ තේරුම් ගන්න බෑ. පෞ කාලෙකදී හෝ විදර්ශනා පත්‍රවේක්ෂා ඥාන ලැබුණා. තේරුම් ගන්නවා මෙහෙම තියෙන ආර්යයන්ට. වේගුණිය බලන්න කියනවා. ඒක තේරුම් ගන්න. එහෙම තේරුම් ගත්තා. ඒකත් ඇතනේ. බුදු පියාණන් වහන්සේ එක දරුවෙකුට ධර්ම දේශනාවක් කරන්න ගිහිල්ලා ඒ දරුවට කියනවා. ඒ ධර්ම දේශනාව කරන්න ගිහිල්ලා මරණාසන්න වෙලාවක දරුවට කියාපි අපේ ඉමේනි. ඒ වෙලාවේදී එයාට ගිහිල්ලා නම් කියනවා විස්තර කරලා. පුතා ඔබ බුදුන් කෙරෙහි නොදැනෙන ගෞරවයක් තියාගන්න. නොදැන ප්‍රසාදයක් තියාගන්න. ඔබේ ප්‍රසාදේ කැඩෙන්න තියාගන්න. මෙන්න මේ බුදුන් කෙරෙහි හැම මොහොතකම නොකඩෙන ප්‍රසාදයක් යම් කෙනෙක් තියෙනවා. ඔබ අපායයි. ඔබ මේ ධර්මයේ කෙරෙහි නොකඩෙන ප්‍රසාදයක් තියාගන්න. ධර්මයේ කෙරෙහි නොසැලෙන ප්‍රසාදයක් තියෙන කෙනාට අපායයි. අපාය නිදහස් වෙනවා. හතර අපායක උපදිනවා. ඔබ මේ සංඥා කෙරෙහි නොසැලෙන ප්‍රසාදයක් තියෙන්න ඕනේ. ඔබට කවදාවත් අපායක් නෙමෙයි. ඔබට නිතරම පවතින මේ ධර්මයේ කෙරෙහි බුදුන් කෙරෙහි සංඥා කෙරෙහි ඇති වෙනා වූ හිත ප්‍රහාදයෙන් හැම වෙලේම පහන් හිලක් තියාගන්න. ඔබට කවදාවත් හතර පායකට පියක්. මෙන්න මේ தත්තරපත් වෙනවා. ස්වාමීනි ඔබ වහන්සේ කියව කාරණා හතරම මල්ලක තියෙනවා. අර යාර ඉන්න දරුවා උත්තරයක්. ඒ පාරේ කියන යහපත් දරුවෝ ඔබ සෝතාපන්නයි කියන උත්තර දුන්නා. බුදුරණන් හතේ දරුවට කියනවා ඉන්නේ. ඔබ සෝතාපන්න බව ප්‍රකාශ කළා. ඔතන නම් සෝතාපන්නයි. දරුවෝ මේ ලෝකයේ තියෙන කාම වස්තු වල තියෙන සාරත්වයක් නැහැ කියලා හිතාගන්න වෙනවා. මේ ලෝකේ කාමයන්ගේ ගන්න දෙයක් නැහැ. මේ ලෝකේ මේ කාමයට දඟලලා කාමයට හැදිලා පහ වෙලා ගැටිලා ගන්න දෙයක් නැහැ කියලා හිතාගන්න. සාමින් විදිහට මලක තියෙනවා. දරුවෝ ඊටත් සානාගාමී කියලා හිතාගන්න. අන්න බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ දුන්නා. ආනන්ද හාමුදුරුවෝ එක අවස්ථාවක එක උපාසක මහත්තයෙක් නැහින්දන මේ වැන්නේ වෙලාවේ ඔය දිනම් දේශනා කරන ස්වාමීනි ඔය කියන කාරණා නම් මල්ලක තියෙනවා. සාදු සාදු බාලගේ ඔබ සෝතාපන්න ඵලය ප්‍රකාශ කළා. කියලා නැති. දැන් එයා දන්නේ නැහැ මේක ඵලය මොකක්ද කියලා. නම දන්නේ. ඒ ඵලයේ කියන නම. හැබැයි ඒ ඵලයේ ලක්ෂණ නම් අඳුරනවා. ඒ ලක්ෂණ විග්‍රහ කරනකොට කියනවා මේ ටික මල්ලක තියෙනවා. ඒතර ඒක දකින්න. අන්න කර්තව්‍යසානාන තිබිච්ච රැකි නිසා තමයි ඒක මොකද්ද කියලා දැනගත්තේ. ඒ ප්‍රත්‍යවේක්ෂා ඥාන පහළ වුණා නම් ඔය ටික දකින්න. හටගත්ත සියල්ල විනාශ වෙනවා මේ ලෝකයේ හටගත්ත දෙයක් විනාශ වෙන දෙයක් නම් පවතින්නේ නැහැ හේතු නැහැ කියලා. මෙන්න මේ කියන කාරණේ යම් කෙනෙකුට වැටහුණා. හටගත්ත යමක් නැත්නම් කවදාවත් පදාතනික දෙයක් ලෝකයේ ඉස්සෙල්ලා තිබිච්ච දෙයක් නෙමෙයි. කදා යම් කිසි හේතුවක් නිසා පහළලා මේ කැටි වෙච්ච දෙයක්. මේක මේ හැම හටගත්ත දෙයකට නිර්මාණය වෙච්ච දවසක් තියෙනවා. ඒ ගැන මට හැකියි. කවදා හරි හේතුවකින් නිසා මේක හටගත්තේ නෑ වේකමින් හටගත්තේ. මෙන්න මේ විදිහට හැඟීම එනකොට එන ඒකාකාරව පේන්නේ ඒකාකාර දෙයක් නෙමෙයි. යම් ශක්ති විශේෂයක් නිසා ඒක රැස් කරපු ඒක රාශි වෙච්ච. කෑගියල එකතුවක් නිසා පේන මායාවක් විතරයි මේ ලෝකේ තියෙන්නේ කියලා. මෙන්න මේ දහම දකින්නවා. ඔය විදිහට බලාගෙන යනවා. මෙන්න මේ දැක්කට පස්සේ මේ සත්‍යයේ මේ පුද්ගලයේ මේ ලබන ලෞකිකයේ දෙබඳු වස්තුවක් කියලා. යම් නිත්‍ය සංඥාවක් තිබුණා. ඒ නිත්‍ය සංඥාව ඔහුගේ ඉඳන් ඉවත් වෙනවා. අන්න අනිත්‍යයි කියලා වැටුණා කියලා අනිත්‍යයි කියෝ දෙන්නේ. නිත්‍ය සංඥාව ඇතුළේ. සත්‍ය පුද්ගල ආත්ම සංඥාව විදිලා ගියා. මෙන්න මේකට කියන ආත්ම දෘෂ්ටිය විදුණා. දැකීම විදුණා. සක්කාය විද්‍යාව පොඩට. මේක දැක්කේ මොකේකින්ද? බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයෙන් අනුව හිතලයි මම මේක දැක්කේ. ඒ ධර්මයේ පිළිබඳ කිසිම සැකයක් මම හිතන්නේ මේක බොරුවක් නෙමෙයි ඇත්ත. ඔය හැඟීමත් එනකොට ධර්මයේ පිළිබඳ සැකයක්. මේ ධර්මේ නම් සෙල්ලම් වැඩක් නෙමෙයි මේක අති දුර්ලභ ධර්මයක්. මේක දේශනා කරුවේ සත්‍යවත්යෙක්මයි සත්‍යවාදීෙක්මයි. එහෙනම් බුදු පියාණන් වහන්සේ කියලා මේ දේශනා කළා උන්වහන්සේ ඒකාන්තී සත්‍යවාදී මට ඒක කිසිම සැකයක්. බුදු කිරින් සැකයක්. මේ මත අනුගමනය කිරීමේ ප්‍රතිඵලය මටවත් පේනවා. වැඩක් නෑ කියලා මට අත්හැරීමක් තියෙනවා.
එහෙනම් මේවා වැඩක් නැහැ කියන එක දැකලා වැඩක් නැහැ කියලා සම්පූර්ණ වශයෙන් සංගරත්නයක් ලෝකේ ඉන්නවා. ඒක නැති වෙන්නේ නිසා. සංගය කරේ තියෙන හැකියාව. බුදුන් කෙරෙහි, දහම් කෙරෙහි, සමුන් කෙරෙහි හැට නැහැ ශික්ෂාව කෙරෙහි දැක. මේක තමයි මාර්ගය. ඔය ටික දකින්න. මෙන්න මේ ටික දකින්නට යම් සීලවල පරාමර්ශනයක් කියලා නිවන් දකින්න වෙන එකක් කරන්න බැහැ කියනවා. එහෙම එකක් කරන්න දෙයක් නැහැ. මේකමයි මාර්ගය කියලා දකින්න. නිවීමේ මාර්ගය මේකයි. අත්තරීමේ මාර්ගය මේකට දැක්කනම් අන්න ඒකට විදිකිච්ඡාවක් නැති ලබල පරාමර්ශය. සංයෝජන තුන පිළිදලා ගියා. මෙන්න මේ සංයෝජන තුන බෙදුනහම මේ ලෝකේ වටිනාකම හොඳටම අඩු වෙනවා. මිනිස්සෙක් හැටියට ජීවත් වෙන කෙනාට මිනිස්සෙක් හැටියට ජීවත් වෙන්න අවශ්‍ය කරන දේ ඇරෙන්න මට ඉනි හදියක් ඕනේ. මම බලාපොරොත්තුවක් නැහැ ලෝකෙ. මෙන්න මේ මට්ටමට සීමා වුණාම අසීමිත බලාපොරොත්තු අසීමිත ආශාවන් තියෙන කෙනාට අසීමිත ආශාවන් තියෙන කෙනාට ඒ අසීමිත ආශාව නිසා ඒ වස්තු කැඩෙනකොට බිඳෙනකොට විනාශ වෙනකොට කඩනකොට බිඳෙනකොට විනාශ කරනකොට වැඩි පිටි විනාශ වෙයි යනකොට ඇති වෙන කම්පණය හරියින් බලවත්. ඒ විලාට ඔහුගේ තියෙන මුලාව නිසා කැඩෙනවා බිඳෙනවා විනාශ වෙනවා කියන උරුමයේ කියන වරහාගත නැති කෙනාට ඒක එහෙම දෙන්න වෙන්න බෑ. මම මලක් ඒක එහෙම දෙන්නේ නැහැ. මම මරාගෙන මැරෙනවා. ගහ ගන්නවා, කපා කපා ගන්නවා දෙන්නේ නැහැ. මෙන්න මේවට කරේ ගතියක් වෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ ආකාරයෙන්. එහෙම සුද්ධ වෙච්ච කෙනාට මොනව නැති වුණා. සෝකයන් සංවේගයක් නැති වෙනවා නෙමෙයි. ඒක තියෙනවා. නමුත් ඒ බුද්ධිරයා හතර අපාය ගත කරන්න තරම් බලවත් සෝකයක් සංවේගයක් ඇති කරන්නේ. ඒ බඳු සෝකයක් සංවේගයක් දූෂිතාවයක් ඇති කරලා ඒ බඳු දූෂ මනසකින් හතර අපාය ගත වීමේදී හේතු වෙන දෙයක් කරන්නේ නැහැ කියන්නේ ඒ තරම් බලවත්. මෙන්න මේ නිසා ඒ බඳු හතර අපාය ගත වෙන ක්‍රියාවක් නොකරන තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා අපි හතර අපායෙන් නිදහස් වෙනවා. ගිනිදෙන අපායෙන් නිදහස් මොකද? ඔහු මොනම අසාධාරණයක් කියලා දැකලා මට කරපු අපරාධයකට මම උඩ ගින්නක් දෙනවා කියන වචනේ ඔහු හිතේ. ගිනිදෙන්න. ගිනිදෙන සංස්කාරයක් ගිනිදෙන හිතෙන් කයින් වචනෙන් ගිනිදෙන දෙයක් ඇත්වලු. ගිනිදෙන ක්‍රියාවක් වල ගිනිදෙන කතාවක් කැපාකලු. අන්න ගිනි දුන්නොත්. දුක් ගිනි, ශෝක ගිනි ඇති කරවන්න. මහා ඇති කටයුතු වල එහෙම කළොත් මොකද වෙන්නේ? ඒ වගේ දෙයක් හිත කළොත් එහෙම. ඔකේ හිත යන්නේ දෙක දෙනකල. කොහෙද? ඒකට දුක් දෙන දෙයක් ඇති කළොත් යම් වෙලාවක ගහ ගන්නවා, මරා ගන්නවා, කපා ගන්නවා, කොටා ගන්නවා, වනස ගන්නවා ඔක પરම්පරාව වනසනවා මේව වැරහක් ලෝකයට. අර ආර්ය ගුණේ තේරුම් අරගෙන ලෝකේ නිසාරත්වයේ වටහාගත්ත කෙනාට කරන එකක් කරපුවා. මම වරයි යන්නේ. ඔය එකක් කියපුවා. මට ජීවිතයක් නෑ. ඉන්නක ජීවත් වෙන්න දෙයක් මට කොහේ හරි කවන්නේ මං ඉන්නවා. මෙහෙම අදහසකට බලනවා. ඉතින් එයාගෙන් දේශයෙන් අනුන්ට ගිනි දෙන්න. කතාවක් ක්‍රියාවක් නෙවෙයි. එහෙනම් දේශසහගත සංස්කාරය තමයි ගිනි අපායේ උපද්දවන ගිනි සංස්කාරය. ගිනි සංස්කාර ඔහුගේ හිතේ නිරෝධ වෙලා දැන් තියෙන්නේ. ගිනි සංස්කාර නිරෝධ වෙච්ච කෙනාට ගිනි විඥානය පහළ වෙන්නේ. සංකාරපත්‍ය විඥාන කියන කාරණේ. ගිනි සංස්කාර වශයෙන් සිද්ධ වෙන ගිනි විඥාන පහළ වෙන්නේ. ඒක ගිනි නාම රූප බහින්නේ. ඔක බලන්න පොල්ලක් ගන්නවා, ඔක වන්ද වෙඩි දිනනවා. ඒ නාම රූප බහින්නේ. ගහන්න වරන්න හිතෙන්නේ. ඒ බඳු වඩු මුට්ටු හොයන්න හිතෙන්නේ. ඔහුට විනාශයක් කරනවා කියන විනාශ කරන ආයුධ ගන්නෙ නෑ. ඒක ගන්නේ තත්ත්වයටපත් වෙනවා. සියල්ල ගන්න නැහැ කියන එක නෙමෙයි. ළමයි ගහන කොටුවක් ගන්න. හැබැයි ළමයි විද්‍යාව දුවක්ව ගන්න පිළිතක් නෑ. මරන්න පොල්ලක් ගන්න පිළිතක් නෑ. හදා ගන්න කොටුවක් ගන්න එක ගහන්න පුළුවන්. මෙන්න මේ තත්ත්වයටපත් වෙනවා. මේක ගිනි සංස්කාර නැති කෙනාට ගිනි જાතියක් නැති වෙනවා. එහෙනම් උඹ අතර අපාය ගිනි අපාය නිදහස් හේවත් අටමහලකින් හේවත් අපාය නිදහස්. අටමහල ගිනි අපායෙන් ගිනි ගන්න එකේ නිදහස් වෙනවා. සීතල ගණන් දානවා කියලා එකක් තියෙනවා. හරිය හොඳට කතා කරලා මහා ගුණවන්තයා ධනවන්තයා හරි සාමින් ජීවත් වෙන කෙනෙක් කතා කරලා කොහොම හරි හොත් අන්ත ගින්නක් දීලා පයින් මිනිස්සු ඉන්නවා. ඕකට කියනවා මේ ලෝකේ සීතල අපාය. ඒකේ වන්නු තනිකර හීතලෙන් ගැහෙනවා. ඒ සීතල ගණන් දාන දෙක නාර සීතල සංස්කාරයක් නෑ. සීතල පාප සංස්කාරය. ඒ සීතල පාප සංස්කාර නැති නිසා සීතල පාප විඥානක් නෑ. සීතල පාප නාම රූපයේ හිතේ බහින්නේ. ඒ බඳු ආයතනක් නෑ. ස්පර්ශත් නෑ, වේදනා, තණ්හා, උපාදාන භවය ටිකක්වත් නෑ. එයාට ඒක නෙමෙයි.
ඒ වගේම යම්කිසි පුද්ගලයෙක් අවංකව වැඩ කරනවා කියලා යමක් කියනවා. ඒ අවංකත්වයේ ඉක්මවලා යම් කෙනෙකුට ඇකිලෙන්න වෙයි. යම් කෙනෙකුට හැඟවිලා යන්න වෙයි. කපටි වැඩ සූත්‍ර වැඩ කරන්නේ. යම් දායක ලෝකයාට ආරංචි වෙලා ඔබ මෙහෙම දෙයක් කළා නේද? කිව්වෝ ඇකිලෙන්න සිද්ධ වෙන්නේ. දෙකට නැගෙන්න සිද්ධ වෙන්නේ. ඒ වගේ නීච වැඩ කරන්නේ. මොනවද හිමියා කරනවා? මට එහෙම කළා නම් මොන ආස්වාදයක් ලබා ගන්නද? අපරාධයක් මොකද කරන්නේ? මේ ලෝකේ අපරාධය. මෙන්න මේක දැකලා හිටන් නිස්සාර බව දැක නිසා ඒ පස්සේ නොයන ගති ලක්ෂණයක් ඇති වෙනවා. ඒ තිරච්ඡාන උපදින්නේවත් තිරසන්න උපදින්නේ හේතු වෙන සංස්කාරයක් ඔහුලා ගන්න. තිරසනෙක් වාගේ වැඩ කරන්න හේතු වෙන ක්‍රියාණය කතා නැහැ. ක්‍රියා නැති නිසා කතා නැති නිසා එපන්දු වන්නා වැඩ පිළිලක් ඔහුගේ සිද්ධ වෙන්න දුහම. තිරසන්න උපදින්නේ හේතු වෙන සංස්කාරයක් කියනවා ඔහුට ඒක නැහැ. තිරසන්න උපදින සංස්කාරය නිසා තිරසන් විඥානය පහළ වෙන තුනක් ඒක දැන උටනේ. එපන්දු නාම රූපයක් ඒ හිතේ බහින්නේ. එවැනි සලආයතන ස්පර්ශ වේදනා සංනා උපාදාන භව ජරා ජාති එකක් වගේ. එහෙනම් ඔය පිළිසෙනෙක් කියලා ඔබ නිදෙන්නේ. සතර පහ නිදහස් කියලා ඔය දැනගන්න. ඒ වගේම යම්කිසි පුද්ගලයෙක් තමන්ට පුළුවන්කම තියෙන්නේ. තමන්ගේ පුළුවන්කම තියෙද්දි අසාධාරණ විදිහට අයුක්ති විදිහට අනුන්ගේ වැඩ ගන්න. අනුන්ගේ උදව් ලබාගෙන මගහරින්න. මේවට අසුර වැඩ කරන්නේ. සූරත්වයේ තියෙන පුද්ගලයා තමන්ට පුළුවන් නම් උදව්වට උදව් කරනවා. කලගුණ සලකනවා. ඒවා මගහැරලා ඉන්න තමන්ගේ වාසියට අසාධාරණ විදිහට මගහරින්නේ. ඒ වගේ මගහරින්න සංස්කාරයක් තියෙනවා. ඒවා කියන අසුර සංස්කාර. ඒ අසුර සංස්කාරය ඇති පුද්ගලයාට අසුර විඥානයක් පහළ වෙනවා. මොන වටිනා දේ වුණත් පෙරේත මොන යුතුයකම කියන මිනිස්සු කම්මැලි. මට බෑන්නේ කියන්නේ. මම නිකන් ඉන්නවා. එහෙම කියන්නේ ඇයි උඹට මෙච්චර වැඩ කළා දියා තියනවනේ. මෙච්චර උදව් කරලා දිනවනේ. ඇයි එහෙම කියන්නේ? ඕන්නේ කරපුවා මට කමන්නේ. මම යන්නේ. හරි කැටවිදා. මෙන්න මේ කැටවිද සෝවාන් පුද්ගලයාට. එයා කවදාවත් සුදෝපකාර සලකනවා. ඒකේ මගයි. ඒක මගයි. ගුණහීන. තුච්ච නින්දිත විදිහේ වැඩ කරන්නේ සෝවාන් පුද්ගලයා. කරන්න හේතුවක් නැහැ, හිත නැහැ. එයා මොකද ගුණ හඳුනනවා. එක ගුණයක් කරා නම් 100ක් අගුණ අමතක කරලා ඒ ගුණයට සලකනවා. Tamanta කරන්න පුළුවන් යම් උදව්වක් තියෙනවා නම් ඒ උදව්ව කරලා දෙනවා. මෙන්න මේ ආකාර ගුණයක් තියෙන නිසා යම් අසුර සංස්කාරයක් තිබුණා නම් අසුර සංස්කාරයෙන් තියෙන කාය සංස්කාරයක් නෑ වචී සංස්කාරයක් නෑ. ක්‍රියා කරන්නේ කතා කරන්නේ අසුර විදිහට. ඒකට ඉදු කරනවා නම් අසුර බලයේ ඉපදින්න හේතු වෙච්ච යම් කිසි සංස්කාරයක් දෙනවා උඩ දැන් ඒක නෑ. ඔය දැන් අසුර જાතියක්. ඒකද කියනවා. යම් කිසි මසුරු ගතිය තියෙන සමාලංග තියාගෙන ඉල්ලන්නේකට හෝ වේවා දිය යුත්තේකට වේවා දෙන පිළිගත් ඇති මිනිස්සු ඉන්නවා. ලැබුණට පස්සේ පෙරපෑ ඔක්කොම අමතකයි. පෙරමුණ සලකන්නේ නැහැ. තිබෙන දේ දෙන්නේ නැහැ. මට තිබුණොත් මගේ වැඩි දිනොත් ඔක්කොම මට ඇති හොඳට. අනික එහෙමනම් තමයි එක වතුරු කංකන ගතියක් තියෙනවා. ඒක ලෝකයාගේ මසුරු කරන. ආවාස මසුරු කරක් තියෙනවා. ගේදර වලට අසාධාරණේ බලන්නේ නැතුව ගේදර ආදීට මසුරුකම් කරනවා. ඒ වගේම ලාභයට මසුරුකම් කරනවා. ධනෙට මසුරුකම් කරනවා. ආවාස මත්තරිය, ලාභ මත්තරිය, ධර්ම මත්තරිය. Taman දන්න දේවල් කියා දෙන්නේ. හරි වටිනා දෙයක් කියන ඒක තේම. ඒක දෙන්නේ. මේ වගේ ඔක්කොම හංගගෙන. Taman මොන හරි වටිනා දෙයක් දන්නවනම් ඒක Tamanගේ ලොකුකමට Tamanගේ බුදුහාරම කියන්නේ ඒක හංගගෙන. දෙබඳු ගතියක් සෝවාන් පුද්ගලයාට. ලෝකේ දැනුවත් කරන්න යම් ධර්මයක් දන්නවද? ඒකේ දැනුවත් කරලා නම් එයාත් එහෙමවත් මාර්ගය. ඒ ධර්මය හංගගෙන සමාලෝක වෙන්නේ. තමා උසස් වෙන අනිකර මේ කියා දෙන ගුරු මහාචාර්ය වෙනවා කියලා එහෙම පැතිරක් කරන්නේ. කියා යුත්තේ දීලා හිටන් ඒ තරකට දැනීමෙන් උසස් කෙනෙකුට පදිරි වෙනවා. ඒක ගුණ තියෙනවා. එහෙනම් මේ කියන මසුරු කඩි නැති නිසා ප්‍රේතයෙක් වෙන්න හේතුයි. ඒක තමයි ප්‍රේත ධර්ම. ප්‍රේත සංස්කාරය. ප්‍රේතයෙක් වෙන්න තිබෙන සංස්කාරයක් තිබුණා නම් ඒ සංස්කාරය උඩ නැහැ. ඒක සංස්කාරයක් නැත්නම් ප්‍රේත විඥානයක් නැහැ, ප්‍රේත නාම රූපයක වහින්න දෙයක් නැහැ. ප්‍රේත සලආයතන, ප්‍රේත ස්පර්ශ, ප්‍රේත වේදනා, ප්‍රේත සංහා, ප්‍රේත උපාදාන, ප්‍රේත භව, ප්‍රේත ජාති උඩ නැහැ. මෙන්න මේක තමාලක තියෙන නිසා ඕක දැනගන්නවා මට මේ කියන්නා වූ සතර අපායට හේතු වෙන සංස්කාර වල. ඒක අපිට සතර අපායට වෙන්නේ මේ සංස්කාර වලින් මෙහෙම යන්නේ. ඒක ආදී දැක්කා. ඒක උපත් දැක්කා, නව දැක්කා. ඒක දැකලා තියෙන නිසා එයා කවදාවත් එතන වැටෙන්නේ නැහැ. ඒ නිසා කියන්න පුළුවන් ඡේකල ભેද විෂය ඇත්තේ. ඡේකල නිරය ඇත්තේ. ඡේකල තිරිසන් යෝනි ඇත්තේ. ඡේකල අසුරනිකා ඇත්තේ. නියත වූයෙන් සම්බෝධි පරායනේ සෝවාන් නෙමෙයි. ਉਹ කැමති නම් ප්‍රකාශ කරන්නේ. අන් ප්‍රකාශ කරන්න පුළුවන් බව කියනවා. විරණා දෙන්න කරා මේක තියෙනවා.
ඔය නිර්භයව තමන් සෝවාන් කියලා කියන්න පුළුවන්. දකින්න පුළුවන්. මම වේදෙක ඉවර කළා. මම වේදෙක වෙද හේතුනේ. යක්ෂයෙක් වේදෙක වෙනකොට හේතුනේ. ඒ වගේ අසුරයෙක් වෙන්න මට හේතු නැහැ. අපාගත වෙන්න මට හේතු නැහැ. මෙන්න මේ ආකාරයෙන් ඔහුට කියන්න පුළුවන් මම නියතයි. ආයි මේක වෙනස් වෙන්නේ. කොමක් නිසාද? නිස්සාර ලෝකයේ සත්‍ය තුලින් වටහාගෙන ඇවි මම ඒ තුලින් අත්හැරිය නිසා මම අත්හැරලා ඉන්න වටක් මල්ලගෙන. මම මේ වටක නෙමෙයි. මං ඉන්නේ ධර්මයේ. වට කියන්නේ මං බැලුවක් කරන්නේ නැහැ කියන හිර කරගෙන ඉන්නේ. ධර්මයේ කියන්නේ කරන්නේ හේතුව කියන්නේ. ධර්මයේ තුලින් සත්‍ය අවබෝධය නිසා ලෝකේ නිස්සාරයි කියලා වැටුණා මිසක් මම නිකන් බොබොට ලෝකේ නිස්සාරයි කියන එක නවතුණා නෙමෙයි. ලෝකේ නිස්සාර බව අවංකවම ධර්මයේ තුලින් වටහා ගන්නවා. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන එක කිසිම දවසක නිත්‍යයි සපයි ආත්මයි කියන තත්ත්වෙට පරිවර්තනය වෙන්නේ නැහැ ලෝකේ. එහෙනම් ලෝකේ සත්‍ය වෙනස් වෙන්නේ නැහැ. වෙනස් නොවන සත්‍ය ධර්මයක් මම වටහාගෙන මේ ධර්මයේ තුල ප්‍රතිඵලය වශයෙන් ලෝකේ නිස්සාරයි කියලා වටහාගත්තා. නිස්සාරයි කියලා වැටුණු නිසා තමයි මගේ මේක අත්හැරලා ගියේ. එහෙනම් මට නැවත වාරයක් මේවා මට අතුරු වෙන්න හේතුවක් තියෙන අනුසයත් එක විදිලා ගියා කියලා දැක්කා. එයා කියනවා නියතයි. මේ තුලින් ලැබෙනා වූ අවබෝධයෙන් මම දැනගත්තා සියල්ලම අත්හැරලා යන ධර්මයේ සම්පූර්ණ හැටියට කියත් මට වැඩිලා තියෙනවා. එහෙනම් මම සම්බෝධි පරායනයි. සම්බෝධිය කරන්නේ නම් ඒකාන්තය නැති නවතින දෙයක්. මම සෝතාපන්නයි. මම යායුතු මාර්ගයට පැමිණලා ඉවරයි. මම ඉතින් ඉන්නවා. බයනතෝ කියන්න පුළුවන් කියලා බුදුරජාණන් දේශනා කළා මෙහෙම කියන්නේ කියලා. එහෙනම් මෙන්න සෝවාන් ඵලයේ ලැබෙනකොට ඇති වෙන සත්‍ය. අනන්ත සංසාරයේ දිනාපු කාම ධර්මයන්ගෙන් යුක්ත වෙලා. ඒකෙන් හටගත්ත විපාක කයි දැන් තියෙනවා. මේ මිනිස්සයි හටගත්තේ මිනිස් කාමයේ. මිනිස් කාමයේ සහිතව. අලෝභ ආදේශ අමෝහ කියන කතියකින් යුක්ත වුණා. මේ කාමයේ හටගලා තිබුණේ. ඒක කාම සහගත. නමුත් බලාව කුසල කර්මයේ චිත්ත ප්‍රසාදයෙන් ප්‍රතිඵලයක් වශයෙන් තමයි. මේ මිනිස්සයි පහළ වෙන්නේ මේ ලෝකේ. මිනිහෙක් කියලා උපන්නේ. නෑ එබඳු මිනිහෙක් කියලා උපන්නාම මේකයි කාමයේ කුලක් උගන්න එක. කාම විද්‍යාව සහිතයි. විපාක වශයෙන් ඇති කරන්නා වූ කාම ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වය මල සාධනවා. ඒ නිසා අපේ කාම අරමුණු වෙනකොට කාමයන්ට මේක කැළවෙනවා තමයි. ඒක පුරුදු කරගත්තේ නැති නිසා, භාවනාවෙන් වැඩුවේ නැති නිසා මම හිතේ ඒවට වැඩි යනවා. ඒ නිසා අපේ කාම අරමුණක් කියනකොට ප්‍රියභාවයක් මధుර භාවයක් ඇති වෙනවා. ඒ නිසා මට ඒකට ඇදීමක් වෙනවා. ඒ නිසා මට කාමයෙන් අයින් කරගන්න බැරි වුණා. හැබැයි ඒකත් පිළිබව මම වටහාගෙන ඉවරයි. මොහොතක් පාසා මම ඒකේ යථාර්ථය දැකලා ඒක නිස්සාරත්වය වටහා ගන්න උත්සාහ කරනවා. අන්න එහෙම බලනකොට නිස්සා ආදීනව බලනවා. කාමයේ ආදීය බලනවා කාම සංස්කාරය. කාමයේ නවහෙවත් කාම උප්පත්තිය බලනවා. කාම සංස්කාරයක් වැඩුවොත් කාම උප්පත්තියක් හම්බ වෙනවා. කාම උප්පත්තියක් හම්බ වුණොත් කාම උප්පත්තියට හේතුවෙනවා මේ අසකන දිවනාසේ ශරීරයේ මන කියන මේ ඉන්ද්‍රිය හය නැත හම්බ වෙනවා. ඒක හම්බ වුණොත් ඒකත් එක්කලා මේ කාමයේ දෙවියෝ විදිහකට මක්ලේ එකක් හම්බෙන්නේ වගේ අඩු කරලා නැන්නා. ඒකයි මට මේකයි පස්සේ ආයි හම්බ වෙනවා. එදාට මම ආයතරයක් මේ වාදිකෙන් රෝග සහිත දුක් කරදර සහිත ඒ වගේම වේකාකාර බාධක සහිත මේ ජීවිතය ගෙවන්න ඕනේ. ක්‍රමයෙන් හම්බ කරන්න ඕනේ. දුක් මහන්සි වෙන්න ඕනේ. කාරත්වයක් නැතුව ගෙල්ල යන කාම ලෝකේ ආත්මව වැටෙනවා. මේ ආදීයයි නවයි බැලුවා. ආදීනව දැක්කා. මෙහෙම ආදීනව දකින්නකොට එයාට පාවෙනවා මේ ලෝකේ. අනේ එහෙම ආදීනවක් තියෙන මේ ලෝකේ තුල නිත්‍ය නැති ආත්මාදී සාරයක් ඉතුරු නොකරන දුක් ගින්නකට හේතු වෙන්නේ. මේ ආස්වාද මාත්‍රයේ හැදීමේ මායාව යම කියන්නේ මේක. මේ හැමත රැවටිලා නේද මාත් මේ තවදුරටත් ඒක තව මේ ගිගමන්න යන්නේ. මොකද යනවා. ධර්මයේ කරනවා මෙහෙම හිතනකොට අර හිත පිළිග යනවා. ඉතින් අනිත් දැන් කාමයේ නිස්සාරයි කියලා වැඩේකට පටන් ගන්නවා. අන්න නිස්සාරත්වයේ වැඩෙනකොට කාමයේ ක්‍රමත් වෙන අඩු වෙලා යන මේක තමයි භාවනාව. මෙන්න මේ භාවනාව කිරීගෙන යනකොට ඉඳගෙන කරන්න පුළුවන්, හිටගෙන කරන්න පුළුවන්, යන්නේ ගමන් කරන්න පුළුවන්, කතාවෙන් සාකච්ඡාවෙන් කරන්න පුළුවන්, ඔය ගැන කතා කරලා දහස් කරලා සාකච්ඡා කරනකොට ධර්ම දේශනා කරන ධර්ම ශ්‍රවණය වෙනකොට ඒක ඇහෙනවා. මේ ඇහෙන මාත්‍රයක් පාසා කාමයන්ගේ ආස්වාද බෙදිලා යනවා. කාමයන් කිවිදින උපාදානිය බෙදෙන්න පටන් ගන්නවා. මොකක් නිසාද? කාමයන් රැස් කරන්න කිවිච්ච අවිද්‍යාව දුරු වෙනවා. දුරෙන් විද්‍යාව පහළ වෙනවා. අන්න අවිද්‍යාව දුරු වෙලා ගිහලා අවිද්‍යාව දුරු වීමේ ලක්ෂණය තුලින් සංස්කාර දුරු වෙනවා. විඥාන නාම රූප